හරි. පුතාලා එතකොට අපි ගිය සතියේ කුලක පාඩම ඉවර කරගත්තා. ඉවර කරානේ. හරිද? ගණන් ටික හදලා. හරි පුතේ දැන්ට නම දාන්න කමක් නැහැ ගැටලුවක් නැහැ. ලබන සතියේ දෙන්න අංකේ. හරි එතකොට පුතේ අපි ගිය සතියේ කුලක පාඩම ඉවර කරා. නේද? කුලක පාඩම අපි සම්පූර්ණයෙන්ම ඉවර කරලා අභ්‍යාස ටික කරා දෙ ටික ඉවරයි නේද ඔක්කොම? වර්ගඵලයේ පාඩම පටන් ගන්න තියෙන්නේ 23 පාඩම. හරි මාතෘකාව දාන්න පුතේ වර්ගඵලය 23 පාඩම. හරි නේද? වර්ගඵලය 23 පාඩම. හොඳයි. ඔව් පුතේ දැන් මේ වර්ගඵලය කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපිට ගණිතයේදී පුතේ වැදගත් වෙන වචන නැත්නම් පද තුනක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. එකක් තමයි මේ පරිමිතිය කියන එක. පරිමිතිය. ඊට පස්සේ තමයි අපි මේ අද කතා කරන පාඩම වර්ගඵලය. අනිත් එක තමයි පරිමාව. හරි මේ ගණිතයේදී වැදගත් වෙන කොටස් තුනක් තමයි පරිමිතිය, වර්ගඵලය, පරිමාව කියලා කියන්නේ. පුතේ පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ කිසියම් රූපයක වටේ මුළු දිග ප්‍රමාණයනේ. පරිමිතිය ඔයගොල්ලන්ට මතකයිද නේ? හරි පරිමිතිය කියලා කියන්නේ කිසියම් රූපයක වටේ මුළු දිග ප්‍රමාණය කවුරුත් දන්නවා. ඊට පස්සේ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? වර්ගඵලය කියලා කියන්නේ කිසියම් පෘෂ්ඨයක් මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය. නැත්නම් කිසියම් පෘෂ්ඨයක් මතු පිට පැතිරී ඇති ඉඩ කඩ ප්‍රමාණය. නැත්නම් පෘෂ්ඨ ප්‍රමාණය, මතු පිට ඉඩ ප්‍රමාණය. හරි කිසියම් පෘෂ්ඨයක් නැත්නම් කිසියම් තල රූපයක් මතු පිට තියෙන ඉඩ ප්‍රමාණයට අපි කියනවා වර්ගඵලය කියලා. ඊට පස්සේ පරිමාව කියලා කියන්නේ මොකද්ද? පරිමාව කියලා කියන්නේ මොකද්ද? කිසියම් වස්තුවක් මේ අවකාශයේ අත්පත් කරගන්නා ඉඩ කඩ ප්‍රමාණය. දැන් ඕනම වස්තුවකට පුතේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ අවකාශයේනේ අවට තියෙන අවකාශයේනේ. නේද? මේ පෑන ගත්තත් මෙයාගේ පරිමාවක් තියෙනවා. ඒ කියන්නේ මෙයා මේ අවකාශය තුල යම්කිසි ඉඩක් අත්පත් කරගෙන ඉන්නේ. දැන් මම ගත්තත් නේ මගේත් පරිමාවක් තියෙනවා. ඔයගොල්ලන්ගේත් පරිමාවක් තියෙනවා. ඔයාලත් දැන් ওই පරිසරය තුල අවකාශය තුල මේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉන්නේ. අන්න පරිමාව. ඒතර ඔන්න ඔය වචන තුන පුතත් අපිට වැදගත් ගණිතය ඉගෙන ගන්නදී. හරි දැන් අපේ අද පාඩමේ නම වර්ගඵලය. ඒතර වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? කිසියම් පෘෂ්ඨයක් මතු පිට පැතිරී ඇති ඉඩ කඩ ප්‍රමාණය ලියන්න. හරිද? වර්ගඵලයේ 23 පාඩම කියලා දාලා පොඩි හැඳින්වීමක් ලියන්න මෙහෙම. ලියන කිසියම් පෘෂ්ඨයක් මතු පිට කිසියම් පෘෂ්ඨයක් මතු පිට කිසියම් පෘෂ්ඨයක් මතු පිට පැතිරී ඇති කිසියම් පෘෂ්ඨයක් මතු පිට පැතිරී ඇති ඉඩ කඩ ප්‍රමාණය. ඉඩ කඩ ප්‍රමාණය. ඉඩ කඩ ප්‍රමාණය. ඉඩ කඩ ප්‍රමාණය. එහි වර්ගඵලය ලෙස හැඳින්වේ. එහි වර්ගඵලය ලෙස හැඳින්වේ. හරි ඔයගොල්ලෝ මේවා 6 7 දී ඉගෙනගෙනක් තියෙනවානේ. හරි. දැන් පුතේ අපිට ඊට පස්සේ ගණිතයේදී තියෙනවා මේ විවිධ තල රූපවල වර්ගඵල හොයන්න. විවිධ තල රූපවල වර්ගඵල සෙවීම. හරි. දැන් පුතේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන තල රූප වර්ග මොනවද ප්‍රධාන වශයෙන්? ප්‍රධාන වශයෙන් ඉගෙනගෙන තියෙන තල රූප වර්ග. සම චතුරස්‍රය නේ? සම චතුරස්‍රය. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රය. තව මොනවද? මේ විදිහට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන තල රූප වල නම් ටිකක් කියන්න. ඉගෙනගෙන තියෙන තල රූප වල නම් ටිකක්
හරි නේද? හොඳයි. එතකොට පුතේ දැන් අපි ඔයගොල්ලෝ මේ වෙද්දී ඉගෙනගෙන තියෙන තල රූප වල නම් ටිකක් ගත්තා මොනවද? හරි. හා? ඔව් මොනවද? හොඳයි. දැන් මගේ අතිත් තියෙනවා මේ වගේ තල රූප කිහිපයක්. දැන් අපිට ඒවල වර්ගඵල හොයන්න තමයි තියෙන්නේ පුතේ. හරි. ඔයගොල්ලෝ මුලින්ම පොඩි කාලේ මේ 6 5ේදී වගේ නැත්නම් 4 පන්තියේදී වගේ ඉගෙන ගත්ත මුලින්ම මොකද්ද? සමචතුරස්‍රය කියන තල රූපය. සමචතුරස්‍රය මේ මගේ අතේ තියෙන සමචතුරස්‍රයක්. ඊට පස්සේ ඉගෙන ගත්තා ඍජු කෝණාශ්‍රය කියන තල රූපය නේ. මේවා තල රූපනේ. එතකොට පුතේ දැන් මේ ඔයගොල්ලන්ට මතකද 6ේදී නෙමෙයි 7ේදී ඉගෙන ගත්තා දැන් මේ සමචතුරස්‍රයක තියෙන වර්ගඵලය. ඒ කියන්නේ මේ සමචතුරස්‍රය මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය. මෙයාගේ වර්ගඵලය. පුතේ වර්ගඵලයේ මයිනේ ඒකක මතකයි නේද? වර්ගඵලයේ මයිනේ ඒකක මොනවද? හරි ඒකත් ඔන්න අපි උත්තර ලියාගමු. වර්ගඵලය මනින ඒකක. හරි සාමාන්‍ය කුඩා වර්ගඵලයක් මනින්දී පාවිච්චි කරන්නේ මොකද්ද? වර්ග සෙන්ටිමීටර නේ. එක ඒකකයක් පුතේ වර්ග සෙන්ටිමීටර. පොඩි වර්ගඵල මනින්දී කුඩා වර්ගඵලයක් අපි ඉදිරිපත් කරද්දී වර්ග සෙන්ටිමීටර කියන ඒකකය පාවිච්චි කරනවා. वर्ग सेंटीमीटर हर तोड़े කියන්නේ cm වල දෙකේ දර්ශකය वर्ग सेंटीमीटर අපි මෙහෙම තමයි ලියන්නේ සිංහලෙන් ලියනවා නම් वर्ग सेंटीमीटर අනිත් එක තමයි ටිකක් විශාල වර්ගඵලයක් මනින්දිගේ वर्ग මීටර කියන එකකේ පාවිච්චි කරනවා ඒක ලියන්නේ m දාලා දෙකේ දර්ශකය वर्ग මීටර සිම්පල් අකුරු ලියන්නේ සිම්පල් c සිම්පල් n වල දෙකේ දර්ශකය එතන සිම්පල් n වල දෙකේ දර්ශකය මේක ලියා ගන්න අපි දැන් වර්ගඵලයේ විස්තර පාඩම පටන් අරන් වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා ලිව්වා. මේ කිසියම් පෘෂ්ඨයක් මතු පිට හරිද පැතිරී ඇති ඉඩ කඩ ප්‍රමාණය. කිසියම් පෘෂ්ඨයක් මතු පිට ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හඳුන්වනවා. වර්ගඵලයේ මයිනේ ඒකක. වර්ග සෙන්ටිමීටර cm වල වර්ගේ වර්ග මීටර m වල වර්ගේ කාටත් මතකයි. පුතේ දැන් මම නිකන් අහුවොත් මේ දෙකේ නිකන් ඕගොල්ලන්ට සංසන්දනය කරොත් පුතේ නිකන් वर्ग सेंटीमीटर එකක වර්ගඵලයක් කියන්නේ කොච්චර වර්ගඵලයකටද පුතේ? वर्ग सेंटीमीटर එකක වර්ගඵලයක් කියන්නේ කොච්චර වර්ගඵලයක්ද? वर्ग මීටර එකක වර්ගඵලයක් කියන්නේ කොච්චර වර්ගඵලයක්ද? කාටද කියන්න පුළුවන්? මම අහුවොත් वर्ग सेंटीमीटर එකක වර්ගඵලයක් කියන්නේ කොච්චරක්ද? කොච්චර ප්‍රමාණයක්ද පෙන්වන්න පුළුවන්ද? वर्ग सेंटीमीटर එකක වර්ගඵලයක්. හොඳයි. දිග පළල सेंटीमीटरයේ බැගින් වන සමචතුරස්‍රයක් ඇත්තොත් චූටි එකක් නේද දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි වන සමචතුරස්‍රයක් ඇත්තොත් පුතේ ඔන්න ඕකේ තියෙන ඉඩ ප්‍රමාණය මම මේ පාට කරන ඉඩ ප්‍රමාණය පුතේ වර්ග සෙන්ටිමීටර එකක් වෙනවා මෙන්න මේ වගේ දිග පළල සෙන්ටිමීටරයේ බැගින් වන කොටුවක තියෙන ඉඩ ප්‍රමාණය හරියටම වර්ග සෙන්ටිමීටර එකයි තේරෙනවද හරිද ඊට පස්සේ පුතේ මම අහනවා වර්ග මීටර එකක වර්ගඵලයක් කියන්නේ කොච්චර වර්ගඵලයක්ද? වර්ග මීටර එකක මේවා 6දී 7දී තිබ්බේවා පොඩ්ඩක් මතක් කරන්නම්. වර්ග මීටර එකක වර්ගඵලයක් කියන්නේ ටිකක් ලොකු වර්ගඵලයක්. එතකොට පුතේ දිග මීටරයක් වන පළල මීටරයක් වන සමචතුරස්‍රයක් මම ඇන්දොත් හරි දිග මීටරයයි පළල මීටරයයි දිග මීටරයයි පළලත් මීටරයයි තේරෙනවනේ දිග මීටරයක් පල්ල මීටරයක් ලොකු සමචතුරස්‍රයක් ඇන්දොත් ඕකේ තියෙන ඉඩ ප්‍රමාණය හරියටම වර්ග මීටර එකක් වෙනවා. තේරෙනව නේද? මේ දෙකේ සංසන්දනය හරි හොඳයි. වර්ගඵලයේ මයින් ඒකක ටික කියන්න.
හරි. රූපද? එන රූප දෙක අඳින්න ඕනේ නැහැ. දැන් වර්ගඵලය කියලා කියන්නේ කිසියම් රූපයක් මතු පිට තියෙන ඉඩකඩ ප්‍රමාණය කියලා ලිව්වනේ. 33 පාඩම වර්ගඵලය. වර්ගඵලයමයි ඒකක ලිව්වද? හරි මේවා අදින්න එපා. මම නිකන් මේ මතක් කරේ. මතකයි වර්ග සෙන්ටිමීටර එකක් කියන්නේ කොච්චර වර්ගඵලයක්ද? වර්ග මීටර එකක් කියන්නේ කොච්චර වර්ගඵලයක්ද කියන එක. හරි. ඊළඟට හොඳට අහගන්න. හරි. ඉතින් තමයි අපි ඊට පස්සේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නේද 7 දී 8 දී මේ එක එක තල රූපවල වර්ගඵල හොයන ක්‍රම. දැන් මේ සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන විදියක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදියක් තියෙනවා. කාටද මතක පොතේ සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදිය? සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදිය. හරිද? සමචතුරාශ්‍රයකයි අපි සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. හරි මම නිකන් දුන්නොත් පුතේ මෙන්න සමචතුරාශ්‍රයක් තියෙනවා පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන. හරි පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන සමචතුරාශ්‍රයක්. හරි ඊට පස්සේ මෙන්න පුතේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා බලන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා ලොකු එකක් මෙහෙම පොඩියට ඇඳට මේකේ පුතේ දිග මීටර 10යි පළල මීටර 6යි මීටර 10ක් දිග මීටර 6ක් පළල ඍජු කෝණාශ්‍රයක් මේක සමචතුරාශ්‍රයක් මේකේ පැත්තක දිග සෙන්ටිමීටර 5යි මේක චූටි සමචතුරාශ්‍රයක් මේක ලොකු ඍජු කෝණාශ්‍රයක් පුතේ හරි එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මතකයි 7 දී ඉගෙන ගත්තා මේ සමචතුරාශ්‍රයකයි ඍජු කෝණාශ්‍රයකයි වර්ගඵලය හොයන විදිය කාටද මතක පුතේ සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයද්දී අපි මොකද කරන්නේ දිග වැඩි කරන්න ඕනේ පළලින්. දිග වැඩි කරන්න ඕනේ පළලින්. එතකොට මේකේ ගත්තොත් දිගත් සෙන්ටිමීටර 5යි පළලත් සෙන්ටිමීටර 5යි නේ. එතකොට කීයට එන්නේ මේ සමචතුරාශ්‍රයේ තියෙන ඉඩ ප්‍රමාණය. මේ සමචතුරාශ්‍රයේ තියෙන ඉඩ ප්‍රමාණය කී දෙන්නේ? 5/5 25යි සෙන්ටිමීටර වැඩි වුණාම සෙන්ටිමීටර වල දෙකේ දර්ශකය එනවා. වර්ගයනේ වර්ග සෙන්ටිමීටර 25යි. හරි ඊට පස්සේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එයාගේ දිග වැඩි කරන්න ඕනේ පළලින්. දිග පුතේ මෙයාගේ 10යි මීටර පළල 6යි මීටර. කී දෙන්නේ 10 වරක් 6 60යි මීටර වැඩි වුණාම මීටර වල දෙකේ දර්ශකය වර්ග මීටර. හොඳයි. අගලා මේක ලියන්න පුතේ සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. ලියලා අග්ගාලා මේ දෙක ඇඳලා හරිද? මෙන්න සම්බන්ධේ ලියලා වර්ගඵලය ගන්න. මේකෙත් වර්ගඵලය හොයන්න ඉක්මනට සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියලා දාලා මේක අදින්න. සමචතුරාශ්‍රයක් ඇඳලා පැත්තක දිග 5යි කියලා දාලා මේ සම්බන්ධය ලියලා වැඩි කරලා උත්තරේ ගන්න. ඉක්මන් කරන්න. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයක් ඇඳලා වර්ගඵලයේ දිග වැඩි කිරීම පළල ඉක්මන් කරන්න. හරිද? ඉක්මන් කරන්න. හරි. ඉවරයිද? ඉක්මන් කරන්න පොඩි දේවල් 7 දී ඉගෙන ගන්න ඒවා. ඒතකොට මේ වගේ සමචතුරාශ්‍රයක් ඇත්තොත් පුතේ ඒකේ තියෙන ඉඩ ප්‍රමාණය තමයි මේ වර්ග සෙන්ටිමීටර 25ක් කියලා කියන්නේ. පොඩි වර්ගඵලයක් වර්ග සෙන්ටිමීටර 25ක් කියන්නේ. මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ඇත්තොත් දිග මීටර 10ක් මීටර 10ක් කියන්නේ හිතා ගන්න පුළුවන් මීටරේව 10ක් දිගයි. පල්ල මීටරේව 6ක් පල්ලයි. අර ඔයගොල්ලන්ගේ ගෙදර සාලේ වගේනේ. සාලේටත් වඩා ලොකුයිනේ. ඔව්. හරිද? ගෙදර තියෙන සාලේටත් වඩා මේක ලොකුයි. හිතා ගන්නකො අන්න මේ වගේ ප්‍රමාණයක වර්ගඵලයක් නේ. හරි ඉස්කෝලේ පන්ති කාමරයක් ගත්තත් මෙච්චර ලොකු නෑ නේද? හරි මේක ඊට වඩා ලොකුයි ඈ. මේ වගේ එකක වර්ගඵලය එතකොට වර්ග මීටර 60යි. වර්ග මීටර කිව්වහම පුතේ ලොකු වර්ගඵලයක්.
වර්ග සෙන්ටිමීටර කියන්නේ ක්‍යූටි වර්ගඵලයක්. මතක තියාගන්න. හරි. දැන් මේ වගේ එකක පුතේ වර්ගඵලය දීලා දිග දීලා පල්ල අහුවොත් හොයාගන්න පුළුවන් නේද? දැන් හිතන්නකෝ කිසියම් සමචතුරාශ්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100යි. එහි පැත්තක දිග හැවුවොත් පුතේ කීයද? මම නිකන් මේවා අහන ප්‍රශ්න ටිකක් කියලා දෙන්නම්. 7 දී 8 දී මේවා තිබ්බනේ. කිසියම් සමචතුරාශ්‍රයක වර්ගඵලය වර්ග මීටර 100 නම් එහි පැත්තක දිග කීයද මම ලියන්න එපා. හරිද? වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පල්ල. දිග වැඩි කිරීම පල්ල. සමානයි වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 100ක් වන සමචතුරාශ්‍රයක පැත්තක දිග පුතේ කීයද? නිකන් අහුවුත් ප්‍රශ්නයක්. මොකද කරන්න ඕනේ? වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 100ක් වන සමචතුරාශ්‍රයක පැත්තක දිග. ඔය වගේ වෙලාවක පුතේ දැන් සමචතුරාශ්‍රයක දිගයි පල්ලයි සමානයිනේ. එතකොට බලන්න කීයවරක් කීයද 100ක් එන්නේ. එකම සංඛ්‍යාවක් එයාගෙන් ගුණ වුණාම 100ක් එන්නේ කීයද? කීයවරක් කීයද? කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම වැඩි කරාම මොකද දිගයි පල්ලයි සමචතුරාශ්‍රයක සමානයිනේ. කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරාම 100ක් එන්න ඕනේ. කීයවරක් කීයද? හොඳයි ඉන්නේ. ඔව් 10 වරක් 10 නේ තේරෙනව නේද? 10 වරක් 10 නේ 100 නැත්නම් 100 වර්ගමූලය ගත්තත් හරි. ඒ වගේ වෙලාවක 100 වර්ගමූලය ගන්න. 100 වර්ගමූලය 10යි නේ. ඔව් සමචතුරාශ්‍රයක වර්ගඵලයේ දීලා පැත්තක දිග හැවුවොත් 100 වර්ගමූලය ගන්න නැත්නම් ටක් ගාලා කීයවරක් කීයද 100 එන්නේ කියලා බලන්නත් පුළුවන්. හතරෙන් බෙදන්නේ නැහැ. ඒ සමහර ළමයි හතරෙන් බෙදනවා. හතරෙන් බෙදන්නේ පුතේ පරිමිතිය දුන්නොත්. ඔන්න සමචතුරාශ්‍රයක පරිමිතිය දෙනවා සෙන්ටිමීටර 100යි කියලා පරිමිතිය. ඒ කියන්නේ පැති හතරේ දිගවල් වල එකතුව. එතකොට පැත්තක දිග ඇහුවොත් හතරෙන් බෙදන්න ඕනේ. තේරෙනවද කියන එක? සමචතුරාශ්‍රයක පරිමිතිය දීලා පැත්තක දිග ඇහුවොත් සමචතුරාශ්‍රයක පරිමිතිය සෙන්ටිමීටර 100ක් වේ. එහි පැත්තක දිග ඇහුවොත් අන්න එතකොට 100 හතරෙන් බෙදන්න ඕනේ. පරිමිතිය කියන්නේ වටේ දිගවල් වල එකතුවනේ. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම බලන්නේ. තේරෙනව නේද? වර්ගඵලය දුන්නොත් සමචතුරාශ්‍රයක ඒකේ වර්ගමූලය ගන්න. එතකොට පැත්තක දිග එනවා. හරි ඊට පස්සේ ගන්නකො ඔන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා පුතේ වර්ගඵලය මේ වර්ග සෙන්ටිමීටර 200යි. හරි ඍජු කෝණාශ්‍රයක් තියෙනවා වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 200යි. එහි දිග සෙන්ටිමීටර 20ක් කියලා දෙනවා. එහි දිග සෙන්ටිමීටර 20ක් කියලා දීලා අපෙන් අහනවා පළල කීයද කියලා. වර්ගඵලයේ 200යි. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 200යි ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර 20යි පළල කීයද කියලා අහනවා. කොහොමද හොයන්නේ පළල දක් දාලා? 20යි 20 කීයෙන් වැඩි කරාමද 200ක් එන්නේ. එහෙම බලන්නත් පුළුවන්. නැත්නම් 220ෙන් බෙදුවත් පළල එනවා. 220ෙන් බෙදුවොත් කීයද? 10යි. නැත්නම් 20 වරක් 10යිනේ 200. එහෙනම් ඍජු කෝණාශ්‍රය පළල 10යි. ඒ වගේ ගණන් මතකනේ 7 පන්තියේ තිබ්බා. දැන් ඒවා හදන්න යන්නේ නැහැ. අපි දැන් 9 ඉන්නේ. ඒවා හදන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා ඊළඟට මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. හරි ඊට පස්සේ දාන්න ත්‍රිකෝණයක වර්ගඵලය. මේ කලින් ඉගෙන ගත්ත ඒවා මතක් කරනවා 7 දී ඉගෙන ගත්ත සමචතුරාශ්‍රයක සහ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ සිටීම. 8 දී ඉගෙන ගත්තා ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. ටක් ගාලා. කාටද මතක කියලා බලමු. ඔව් දැන් හරියට මේ දෙක හරිය. සමචතුරාශ්‍රය ඍජු කෝණාශ්‍රය හරි. හොඳයි. ඊළඟට අපි එන්න හදන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය. හොඳයි. ලෙන් මිනි හරි. මතක කට්ටිය පොඩ්ඩක් දාන්න බලන්න මම දන්නවා මෙතන ඕන්නම් 3-4 දෙනෙක්ට මතක ඇති අනිත් කට්ටිය මතක නැහැ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. මතක කට්ටිය පොඩ්ඩ අත උස්සන්න මම අහනවා අත උස්සන අයගෙන්. මතක නම් විතරක් අත උස්සන්න. අවංකවම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය මතක කට්ටිය අත උස්සන්න. හොඳයි එක්කෙනයි අත ඉස්සුවයගෙන් මම අහනවා සූත්‍රය මොකද්ද සම්බන්ධය? එක්කෙනයි තානෙත් මේ අත ඉස්සුවනේ මොකද්ද සූත්‍රය? chat එකේ දාන්න බලන්න. කෙටියෙන් ඕ කෙටියෙන් දාන්න මට හොයාගන්න පුළුවන් දාන්න ඊට පස්සේ chat එකේ දාන්න කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ
මම අතිස්සු අයගෙන් අහනවා. දැන් අනිත් අයට මතක නැහැ. ආධාරකයේ වැඩි කිරීම දැන් එහෙම කියද්දි සමහර අයට මතක් වෙනවා. මම දන්නවා කියද්දි මතක් වෙනවා. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස මොන උසද ලම්බ උස. හරි දිනෙත් හරි හොඳයි. ඔව් ආධාරකයේ ලම්බ උසෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ගොඩක් අයට මතක නැහැ හරි. එතකොට අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සම්බන්ධය. දැන් සමචතුර මෙහෙම පුතේ දැන් එක එක තල රූපයේ අනුව එයාගේ වර්ගඵලය හොයන සම්බන්ධ වෙනස් වෙනවා. දැන් හැම මේ තල රූපයකම වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පල්ල දාන්නේ නැහැ. දිග වැඩි කිරීම පල්ල කියන සම්බන්ධය දාලා හොයන්න පුළුවන් සමචතුරාශ්‍රයකයි ඍජු කෝණාශ්‍රයකයි විතරයි හරි දිග වැඩි කිරීම පල්ල කියන සම්බන්ධයෙන් වර්ගඵලය හොයන්න පුළුවන් සමචතුරාශ්‍රයකයි ඍජු කෝණාශ්‍රවලයි විතරයි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ඕක දාන්න බෑ. ඒකට අලුත් සම්බන්ධයක් ඔයගොල්ලෝ මතකයි ඉගෙන ගත්ත අටේදීනේ. හරිද මේ? ඒක ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී මෙන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී පාවිච්චි කරන සම්බන්ධ මතකද? මම මේ ටික මතක් කරනවා මොකද මේවා ටිකක් අපිට ඕනේ. අටේදී ඉගෙන ගත්තේ මම මේක අටේදී ඉගෙන ගත්තේ නේ. අටේ පන්තියේදී මේක ඉගෙන ගත්තා. වර්ගඵලයේ පාඩමේ. හරි. ඉතින් මේ ත්‍රිකෝණයක් අපි ගත්තාම ත්‍රිකෝණයක මොකද්ද මේ ආධාරකයයි ලම්බ උසයි කියන්නේ? කාටද කියන්න පුළුවන්. දැන් ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණේ පුතේ පාද තුනක් තියෙනවා නෙමෙයි. හරි. මේ ඕනම පාදයක් පුතේ අපිට ආධාරකයට ගන්න පුළුවන්. හිතන්නකො මේ පාදේ ගත්තා කියලා ආධාරකයට. ඔව්. ඒතර ආධාරකය කියන්නේ එතකොට මේකේ දිග. හරි. ආධාරකයේ දිග හරි. මෙන්න මේ පාදේ දිග. පුතේ මොකද්ද එයාට අදාළ ලම්බ උස කියන්නේ? මේ ආධාරක පාදේ ඉඳන් එයාට ඉස්සරහෙන් තියෙන ශීර්ෂය. මෙතින් මේ ආධාරක පාදේ ගත්තොත් එයාට ඉස්සරහෙන් තියෙන ශීර්ෂයට හරි කෙලින් තියෙන උස. හරි කෙලින් තියෙන උසට අපි කියනවා ලම්බ උස කියලා. මතකයිද? අන්න. එතකොට මේකේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය හොයද්දි කරන්නේ අපි හොඳට මතක තියාගන්න හරි ලේසි. මේකේ ආධාරක පාදේ දිග ඊට අදාළ ලම්බ උසින් වැඩි කරලා එනාගේ බෙදෙනවා දෙකට. තේරෙනවද කියන එක? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සම්බන්ධය මොකද්ද? ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දිග ඊට අදාළ ලම්බ උසින් වැඩි කරලා එනාගේ දෙකට බෙදුවා නම් හරි. ඊට පස්සේ පුතේ මේක ආධාරක පාදයට ගත්තොත් එතකොටත් දාන්නේ මේ ලම්බ උසද? නෑ. එතකොට පුතේ මේක ආධාරක පාදයට ගත්තොත් එතකොට පුතේ එයාට ඉස්සරහින් තියෙන ශීර්ෂය මේ ඒකට තියෙන ලම්බ උස තමයි එතකොට දාන්න ඕනේ. එතකොට මේ ආධාරකය ගත්තොත් එයාට ඉස්සරහින් තියෙන ශීර්ෂයේ තියෙන ලම්බ උස. ආධාරක පාද දිග ලම්බ උසින් වැඩි කරලා දෙකෙන් බෙදුවාම පුතේ ඒත් එන්නේ කලින් ආපු උත්තරේමයි. වෙනස් වෙන්නේ නැහැ උත්තරේ. මොකද මේකේ වර්ගඵලය මේ ආධාරකයයි මේ ලම්බ උසයි අරන් හෙව්වත් මේ ආධාරකයයි මේ ලම්බ උසයි අරන් හෙව්වත් මේ ආධාරකයයි මේ ලම්බ උසයි අරන් හෙව්වත් එන උත්තර තුන වෙනස්ද එකම උත්තරේ දෙන්න ඕනේ. මේ ත්‍රිකෝණේ වර්ගඵලයට. එකම උත්තරයක් එන්න ඕනේ. ඉතින් මේ එකම ත්‍රිකෝණෙනේ. එකම ත්‍රිකෝණේ වර්ගඵලය ඉතින් කොහොම හෙව්වත් එකම වෙන වෙන උත්තර එන්න බෑනේ. නේද? මේ ආධාරකය එයාගේ ලම්බ උසින් ගුණ කරලා දෙකෙන් බෙදුවාම එන උත්තරේ මේකේ වර්ගඵලයනේ. මේ ආධාරක පාදේ එයාගේ ලම්බ උසින් ගුණ කරලා බෙදුවාම දෙකෙන් එන උත්තරෙත් ඒත් මේකේ වර්ගඵලයමනේ. එකම උත්තරේ එන්නේ. කොහොම හෙව්වත්. තේරෙනව නේද? හරි. එහෙනම් පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී අපි දැන් මේක ආධාරක පාදයට ගත්තොත් එතකොට මෙන්න පුතේ ලම්බ උස අපි මේක හද ගන්න ඕනේ මේ ලම්බ උස. හරි නේද? මෙන්න ලම්බ උස. හරි. එතකොට මෙන්න ලම්බ උස. ත්‍රිකෝණයක පුතේ වර්ගඵලය ගද්දී අපි ආධාරකයේ දිග ආධාරක පාදයේ දිග නැත්නම් ආධාරකයේ දිග ආධාරක පාදය කියන්නත් පුළුවන් ආධාරකය කියන්නත් පුළුවන් කමක් නැහැ. කැමති විදිහකට ආධාරක පාදයේ දිග ගුණ කරන්න ඕනේ පුතේ ඊට අදාළ ලම්බ උසින්. ඒක පුතේ බෙදන්න ඕනේ දෙකෙන්. අර දෙකෙන් බෙදනවා කියන එක තමයි පුතේ දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ. දැන් මෙතන ඔන්න කාට හරි මේක මේ දෙකෙන් බෙදීම කියන එක ඔහම ලියන්නත් පුළුවන්. දෙකෙන් එකෙන් ගුණ කිරීම දාලා. කිසි අවුලක් නැහැ. කොහොමද දෙකෙන් බෙදනවා කියන්නේ දෙක තියෙන්න ඕනේ හරිය.
කොහොම ලිව්වත් එකයි මෙහෙම දෙකේ ලකුණු ලිව්වත් එකයි. තේරුණාද? හරි. ටක් ගාලා මේක අදින්න. හරි. මම මේකේ පුතේ දෙනවා ආධාරක පාරිදික සෙන්ටිමීටර් 10යි. ලම්බ උසන මම දෙනවා සෙන්ටිමීටර 8යි. ටක් ගාලා මට මේ ත්‍රිකෝණේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය හොයලා උත්තරේ කියන්න කීයද කියලා. මම කියලා දෙන්නම්. හරි ඉක්මනට මේක ලියා ගන්නකො ටක් ගාලා. ත්‍රිකෝණයක වර්ගඵලය. ඔයත්දී ත්‍රිකෝණයේ ආධාරක පාරිදික ලම්බ උසින් ගුණ කරලා එනාගේ දෙකට බෙදන්න ඕනේ. හරි කොහොමද දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ආධාරක පාරිදික 10යි සෙන්ටිමීටර. වැඩි කිරීම ලම්බ උස 8යි සෙන්ටිමීටර. බෙදීම 2. ඔව්. මෙහෙම මොකද දැන් මම අහනවා නිකන් දැන් මේ දෙක ගුණ කරලා දෙකෙන් බෙදුවත් එකයි. මොකක් හරි සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා නම් ඒක දෙකෙන් බෙදලා ඉතුරු වගේ ගුණ කරත් එකයි. බලන්න ඕන බොරුනම් 10යි 8යි ගුණ කරාම 80යි. නේ? හරි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර වෙනවනේ 80යි. හරිද? 80 දෙකෙන් බෙදුවාම පුතේ කීයද? වර්ගඵලයට එන්නේ කීයද? මේකේ මේ ත්‍රිකෝණේ 10 වරක් 8 80යි 80 දෙකෙන් බෙදුවාම 40යි. 40යිනේ. කාට හරි ඕනනම් පුතේ මේ 8යි 2යි හරි 2යි 10යි හරි කපලා නේද? 2ට 1යි 2 ඒවා 8ට 2 ඒවා 4යි. එතකොට 10 වරක් 4 ඒ 40යි. නැත්නම් 2ට 2 ඒවා 1යි 10ට 2 ඒවා 5යි 5 වරක් 8 ගත්තත් 40යි. දැක්කනේ කොහොම ඇදුවත් එකයි ඈ. හරි කොහොමද මෙතන උත්තරේ එන්නේ සුළු කරාම පුතේ කීයද? මොනවා 10 වරක් 8 80යි. හරි වර්ග සෙන්ටිමීටර බෙදීම 2. 82 න් බෙදුවාම පුතේ උත්තරේ කීයද? 40යි. මෙන්න ත්‍රිකෝණේ වර්ගඵලය 40යි. හරිනේ හොඳයි. හත්ගාලා මට මෙන්න මේ දෙන ත්‍රිකෝණවල වර්ගඵල හොයලා දෙන්නන්න. හරි. මේක මම දෙන්නේ මීටර වලින්. හරි එතකොට මේකේ ආධාරක පාද මම 6යි මීටර කියලා ගන්නම්. මේක ලම්බ උස 8යි මීටර. මේ ඍජු කෝණේ ත්‍රිකෝණයක පුතේ අමුතුවෙන් ආයි ලම්බයක් අදින්න ඕනේ නැහැ. මොකද මෙයාගේ කෙලින්ම මේ පාදයට මේ පාදේ කෙලින්ම ලම්බකයි නේ. මේ පාදේ ඉඳන් එයාගේ සම්මුඛ ශීර්ෂයට අනින ලම්බයේ කෙලින්ම මේ පාද දිගේමයි යන්නේ නේ. තේරෙනවනේ? හරි. මේක ඩක්කාලා වර්ගඵලය හොයන්න. හරි. වර්ගඵලය හොයන්න මොකද්ද කරන්න ඕනේ? ආධාරක පාද දිග මීටර 6 වැඩි කරන්න ලම්බ උස මීටර 8න් බෙදන්න 2කින්. ඩක්කාලා උත්තරේ ගන්න. ඊට පස්සේ පුතේ දැන් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්, මේක සුළු කෝණී ත්‍රිකෝණයක්, මේක පුතේ මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක බලමු කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. හරි. මේකේ මම දෙනවා අනුපුතේ දැන් මෙන්න මේ මහා කෝණී ත්‍රිකෝණයක කොහොමද ලම්බයක් අඳින්නේ බලමු. ඉක්ම කරන්න. හරි මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා ඉවරයිද? ඊට පස්සේ මේ ඍජු කෝණී ත්‍රිකෝණේ ටක් ගාලා ඇඳලා ආධාරක පාදේ මේක ගත්තොත් මීටර 6යි ලම්බ උස එතකොට මීටර 8යි. වැඩි කරා දෙකෙන් බෙදුවා කීයද එන්නේ? ටක් කාලා මේවා 6 මේ 8 පන්තියේ තිබ්බ ඒවා චුට්ටක් මතක් කරන්නම්. ඊට පස්සේ දැන් 9 පන්තියට එන්න හදන්නේ. 9 පන්තියේ තිබුතේ වර්ගඵලයේ පාඩම යටතේ අලුතෙන් කල රූප තුනක වර්ගඵල හොයන්න ඉගෙන ගන්න තියෙනවා. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්න ඉගෙන ගන්න තියෙනවා. ත්‍රිපීසීමක වර්ගඵලය හොයන්න ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අන්තිමට වෘත්තයක වර්ගඵලය හොයන්න ඉගෙන ගන්න තියෙනවා. ඉක්මන් කරන්න. හරි මම කරන්නේ මේක ඉවරද? ඉවරයි. හැමෝම මේ පළවෙනි ත්‍රිකෝණේ වර්ගඵලය ලියුවද මේක ලියාගෙනම හොයන්න. ඉවරයි හැමෝම. අත උස්සන්නේ. හරිනේ? හරි. මේක හරි. ඉක්මනට ලියලා ඉවර කරන්න. ඔක්කොම ඉවරයි නේද පළවෙනි එක. මේක 40යි වර්ග සෙන්ටිමීටර. හරි ඊට පස්සේ පුතේ දෙවෙනියට ඇඳපු ඍජු කෝණී ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. දෙවෙනියට ඇඳලා තියෙන මම මේක ඕනනම් මේ පාදේ පුතේ දෙන්නම් මීටර 10යි. හරි. මේක 6යි මේක 8යි මේක 10යි. එහෙම දාගන්න තමයි. එතකොට මේකේ දැන් ඕගොල්ලෝ මෙයාව ගත්තොත් ආධාරක පාදයේ පුතේ මෙන්න ලම්බ උස.
මෙන්න ලම්බ උස. හරි. මෙයාව ආධාරක පාදයට ගත්තොත් මෙන්න ලම්බ උස. මෙයාගෙන් නම් සම්මුඛ ශීර්ෂය මේකනේ. මෙන්න ලම්බ උස. පුතේ දැන් මෙයාව ආධාරක පාදයට ගත්තොත් මේකේ ලම්බ උස දීලා නැහැ එතකොට. ඇයි? මෙයාව ආධාරක පාදයට ගත්තොත් මෙන්න ලම්බ උස එතකොට. ඒක අපිට ගානේ දීලා නැහැනේ. හරි. එතකොට මේක ආධාරක පාදයට අරන් හදන්න යන්න එපා. මොකද ඒක ආධාර ලම්බ උස දීලා නැහැ. මේක ආධාරක පාදයට ගත්තොත් මේක ලම්බ උස. කීයද පුතේ මෙතන ඕනනම් වැඩි කරලා දෙකෙන් බෙදුවත් එකයි බෙදලා වැඩි කරත් එකයි ඈ. මම ඕනනම් බෙදලා වැඩි කරන්නම් 2කට 2 ඒව එකයි. ඕනනම් මෙතන 6ට 2 ඒව 3යි. කී දෙන්නේ 3 වරක් 8 24යි. මීටර වැඩි වුණාම අන්න වර්ග මීටර. හරි කියන්නේ ඒක තේරුණාද? තේරෙන්න ඕනේ පොඩි දේවල්. වර්ග නෙක්මි විහාරා වර්ග මීටර. ඒකක බලන්න. පුතේ දිගවල් සෙන්ටිමීටර වලින් දීලා තිබ්බොත් තමයි වර්ගඵලයේ එකකේ වර්ග සෙන්ටිමීටර එන්නේ. දිගවල් මීටර වලින් තිබ්බොත් වර්ගඵලයේ එකකේ හොඳට බලන්න වර්ග මීටර එන්න ඕනේ. නැත්නම් වැරදියි ඈ. මෙතන වර්ග මීටර. ඇයි ඒ දිගවල් මීටර නිසා. පුතේ දැන් මේ මහා කෝණයේ ත්‍රිකෝණයක දැන් මෙන්න මේ ආධාරකය මම ගත්තොත් පාදයට මේ පාදයේ ආධාරක පාදයට ගත්තොත් පුතේ කොහොමද ලම්බ උසක් අඳින්නේ? පොඩි ගැටලුවක් එනවනේ. මේ පාදයේ ආධාරක පාදයට ගත්තොත් එයාගේ සම්මුඛ ශීර්ෂය මෙන්න මෙහි තියෙන්නේ මේ ආධාරක පාදයේ ඉස්සරහින් තියෙන ශීර්ෂය මේකනේ. මොකද? අකවන්න මේ දෙකෙන් බෙදනවා. මම ඒකනේ කලින් කිව්වේ දෙකෙන් බෙදනවා කියන්නේ දෙකෙන් නැගීම හදුවත් හරියයි. හරි දෙකෙන් බෙදනවා කියන්නේ පුතේ දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන එක. මෙහෙම ලිව්වත් හරි ඔය සූත්‍රය. මේකම මෙහෙම ලියන්නත් පුළුවන් නේ. කිසිම අවුලක් නැහැ. කිසි වැරද්දක් නැහැ මේ දෙකෙන් බෙදනවා කියන්නේ. ඉතින් මේ හරි දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා. මේකම තමයි මේ තියෙන්නේ. මේ දෙක ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. මෙහෙම ලිව්වත් හරියයි. හරිද? මෙහෙම ලිව්වත් 2ට 2 වරක් 1යි 6ට 2 වරක් 3යි මේ 3 වරක් 8යි 24යි. ඒක වරක් නෑ, වැරද්දක් නෑ. හරිය. මෙහෙම ලිව්වත් හරි මෙහෙම ලිව්වත් හරි. කිසි පවුලක් නෑ. හරි. තේරුණානේ? හරි දෙකෙන් බෙදනවා කියන්නේ මෙහෙම ලිව්වත් හරිය. නැත්නම් මේ දෙක උඩට දාලා ලියන්නේ නෑ. දෙකෙන් වැඩි කරනවා නෙමෙයි මෙහෙම ලිව්වොත් වැරදි. දෙක උඩට ගියොත් ඊගෙනුත් මේක වැඩි වෙනවනේ. තව උත්තරේ වෙනස් වෙනවනේ. මේක මෙහෙම තියෙනවා. ඔන්නෝම ලියනවා නම් හරි. ඔයගොල්ලන් නෑ එහෙමත් පුළුවන්. ඊළඟට ඉතින් මේ මහා කෝණී ත්‍රිකෝණයක ලම්බ උස කොහොමද අඳින්නේ? ඔන්න බලන්න. මහා කෝණී දැන් මෙන්න මේ පාදයට අදාළ මේ සම්මුඛ ශීර්ෂය මේකනේ. එතකොට මෙහි ඉඳන් මේකට ඇද්දොත් ඒක ලම්බයක් නෙමෙයිනේ ඇල වෙලානේ. ඇල ගහන්නේ ලම්බ කියන්නේ හරි ලම්බක හොයන්න ඕන කෙලින්. ඒ වගේ වෙලාවකදී අපි මෙන්න මේ ආධාරක පාද ටික මොනම කඩේ දෙකින් ටිකක් දික් කරනවා මෙහා. මේ ආධාරක පාද මෙහෙම දික් කරනවා ඔය. දික් කරලා ඒකේ ඉඳන් මේ සම්මුඛ ශීර්ෂයට මේ ආධාරක පාද ටික මෙහාට නිකන් දික් කරගන්නවා කඩේ දෙකින්. දික් කරලා ඒකේ ඉඳන් අන්න ගහනවා ලම්බයක්. සම්මුඛ ශීර්ෂයට මේ ලම්බ දෙකද. අන්න එතකොට පුතේ මේක තමයි අපි මේ කඩේ දෙකින් දාන්නේ අපි අදගත්ත එක ලම්බ උස. මේක තමයි පුතේ ආධාරකය. මෙතන ඉඳන් මෙතෙන්ටම නෙමෙයි මෙන්න මේ ටික. මේ තියෙන පාදේ ත්‍රිකෝණය. මේක තමයි ආධාරකය. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ටම නෙමෙයි දික් කරාට ආධාරකයට ගන්න මේ පාදේ. හරි. එතකොට මේ ත්‍රිකෝණය මෙන්න මේ රේඛාව දිග මේ පාද දිග මොකද නම් සෙන්ටිමීටර් 15යි. 15යි. හරිද? සෙන්ටිමීටර් 15යි. ඊට පස්සේ මේකේ ලම්බ උස මම දෙන්නම් සෙන්ටිමීටර 9යි. හරි සෙන්ටිමීටර. ඉක්මන් කරන්න. 8 පන්තියේ තිබ්බේ වනේ. මෙන්න මේ පාදේ දිග සෙන්ටිමීටර 15යි. ඊට අදාළ ලම්බ උස තමයි මේ තියෙන්නේ. මෙතන කඩේකින් මේක දික් කරලා කඩේකින් ලම්බය අඳින්න. ලම්බ උස සෙන්ටිමීටර 9යි. මට තනියම මේකේ වර්ගඵලය හොයලා දෙන්න. වර්ගඵලය. එතකොට පුතේ ආධාරක පාද දිග සෙන්ටිමීටර 15යි වැඩි කිරීම ලම්බ උස සෙන්ටිමීටර 9යි බෙදන්න ඕනේ දෙකෙන්. අද උතන 15වත් 9වත් දෙකෙන් කැපෙන්නේ නැති නිසා අපි 15යි 9යි ගුණ කරගෙන ඉමු. පුතේ 15 වරක් 9 කීයද? ටක් ගාලා 15 වරක් 10 නම් 150යිනේ. 15 වරක් 9 150න් 15ක් අඩු කරගත්තා නම් හරි.
15 වරක් 9 කීයද? 135යි. right. 15 වරක් 9 135යි. ඒ වර්ග සෙන්ටිමීටර් වෙනවා. සෙන්ටිමීටර් වැඩි වුණාම 135 දෙකෙන් බෙදුවාම හක්ගාලා දීර්ඝ බෙදීම දාලා හරි කොහොම හරි හරි නැත්නම් ඔයගොල්ලෝ 9 10ට යන්න ඉන්න ළමයි ඉන්න දීර්ඝ බෙදීම දාන්න ඕනේ. කෙටි බෙදීම පුරුදු වෙනවා. 135 මෙන්න පුතේ කෙටි බෙදීම මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න පුරුදු වෙන්න. දැන් 10 11 ඇදී අපි ගොඩක් දීර්ඝ බෙදීම දානවා අඩුයි කෙටි බෙදීම දාන්නේ. දීර්ඝ බෙදීම දැම්මත් කමක් නැහැ. කොහොමද 135 දෙකෙන් බෙදන්න ඕනේ බලන්න බෙදන විදිය. හරිද? කෙටි බෙදීම දාලා 135 බලා ගන්න ඕනේ. එක කෙටි බෙදීමෙන් බෙදන විදිය ඉක්මන්. කෙටි බෙදීම ඉක්මන් පුතේ. පුරුදු වුණාම මෙතන 1ට 2 ඒවා නෑනේ. 13ට බලන්න දෙකේ ඒවා 6යි. 13ට 13 දෙකෙන් බෙදුවාම 6යිනේ. මොකද බලන්න 13ට දෙකේ ඒවා 6යි. 6 ඒවා දෙකක් 12යිනේ. එතකොට 13න් 12ක් ගියහම ඉතිරි එකයි. ඒ ඉතිරි එක මෙහා පැත්තට යද්දි පුතේ හැමතිස්සෙම යන්නේ 10ක් වෙලා. ඉතිරි එකක් එහා පැත්තට යද්දි 10ක් වෙලා යන්නේ. ලම්බෝස සෙන්ටිමීටර් 9යි ඈ. හරි. ලම්බෝස සෙන්ටිමීටර් 9යි. හරිනේ? පේනවනේ? ආධාරකය සෙන්ටිමීටර 15යි නේ. මම දීපු වගයන් ගන්න. හරි. 135 දෙකෙන් බෙදන්න තියෙන්නේ. හරි නේද? ඔව්. 1ට 2 ඒව නෑ. 13ට බලන්න. 13ට 2 ඒව 6යි. 13 දෙකෙන් බෙදුවාම 6යි. 2 ඒව 6ක් 12යිනේ. 13න් 12ක් ගියාම ඉතිරි එක මේ පැත්තට යද්දි 10ක් වෙලා යන්නේ. ඒ 10යි මේ 5යි 15යි දැන්. මෙතන 15යි. 15 දෙකෙන් බෙදුවාම 15 වල 2 ඒව 7යි. 15 වල පුතේ 2 ඒව 7යිනේ. 2 ඒව 7ක් 14යිනේ. 15න් 14ක් ගියාම ආයි ඉතිරි එකක් තියෙනවා. ඔව් ආයි ඉතිරි එකක් තියෙනවා. ඒතර පුතේ මේ ඉතිරි එක ආයි මේ පැත්තට යද්දි මෙතන දැන් මෙතනින් මේ එක ස්ථානෙ ආයි තියෙන දශම සංඛ්‍යාන. ඔය ඊට පස්සේ දශම තිත් තියාගන්න වෙනවා. දශම තිත් තියාගන්න මෙතන දශම තිත් තියාගන්න වෙනවා. හරි දශම තිත් තියාගන්න. ඊළඟ එක මෙහාට ගියාම ආයි 10ක් වෙලා මෙන්නේ. මේ ඒ 10 දෙකෙන් බෙදුවාම පුතේ 5යි. ඔන්න කෙටි බෙදීම. 67.5යි දෙන්නේ. මෙතන උත්තරේට එන්න ඕනේ 67.5යි වර්ග සෙන්ටිමීටර. මම කියන්නේ උත්තරේ ගත්ත විදිය කෙටි බෙදීමෙන් තේරෙනවද? හරි කෙටි බෙදීම පොඩ්ඩක් ගණන් හදලා බොරු වෙන්න. ඔක අමාරු වගේ නම් ඔයගොල්ලන්ට තාම දීර්ඝ බෙදීම දාලා බෙදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. 135 දෙකෙන් බෙදුවාම ලස්සනට 67.5යි නේ. හරිනේ? පුළුවන් නේද? ගත්තා හොඳයි. අර කෙටි බෙදීම පොඩ්ඩක් කරු වුණාම ලේසි ඉක්මන්. ඉස්සරහට 10 11 පන්ති වලට යද්දී අපි ගොඩක් කෙටි බෙදීම තමයි හුරු වෙන්න ඕනේ. හරි. මට කියන්නේ මේ ටික තේරෙනවද? හරි. මම පොඩි ප්‍රශ්නයක් දෙනවා මෙහෙම බලමු කවුද හදන්නේ කියලා. හොඳට හිතලා බලලා හදන්න. මම අද මුලින් කිව්ව පොඩි දෙයක් ඒක පාවිච්චි කරලා හදන්න තියෙන්නේ. මෙන්න පුතේ ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. හරි මේ දිග සෙන්ටිමීටර 8යි මේ දිග සෙන්ටිමීටර 6යි. හරි මට හොයලා දෙන්න ඕනේ මම මෙන්න මේ කඩකිරින් පෙන්නලා තියෙන මෙන්න මේ දිග මම දාන්නම් x කියලා. බලමු කවුද හදන්නේ කියලා හරියට. හැදුවොත් ඉතින් වැඩකාරයෙක් තමයි. හරි ලියන්න ප්‍රශ්නේ x දිග සොයන්න මේ රූපය අඳ ගන්න x දිග සොයන්න. හොඳට කල්පනා කරලා බලන්න. හරිද? මට මෙන්න මේ x කියන්නේ මුදේ මොකද්ද? මෙන්න මේ ආධාරක පාදයේ ඉඳන් මේ ශීර්ෂයට තියෙන ලම්බ උස. මේ පාදයට අදාළ ලම්බ උස තමයි x. මෙන්න මේ x දිග හොයන්නයි තියෙන්නේ ගානේ. මේවා පුතේ 8 පන්තියේදීත් ඔය වගේ ඒවා තිබ්බා. හැබැයි දැන් ඔයගොල්ලෝ 9 හින්දා මම චුට්ටක් ගාන ලේසි කරලා දුන්නේ නැහැ. අර 8 පන්තියේදී මෙහෙම තිබ්බේ. මේ වගේ ඒවා තිබ්බා. එතකොට මෙන්න මේකේ දිගක් දීලා තිබ්බා. මේකේ දිගක් දීලා මේක හොයන්න කියලා තමයි තිබ්බේ. මම දැන් මේකේ දිග දෙන්නේ නැහැ. මේකේ දිග ඔයගොල්ලන්ට හොයන්න ක්‍රමයක් ඔයගොල්ලෝ දැන් දන්නවා. 9 පන්තියේදී
දැන් ළමයි මාසෙන් පස්සේ 10ට යන්නේ. හරිද? එතකොට මම ඒක දිග දුන්නේ නැහැ ගිහින්. 8 පන්තියේදී මේ වගේ ගණන් තිබ්බා. මෙහෙම දිගවල් දෙකක් දීලා, තව දිගක් දීලා මෙන්න මේ දිග හොයන්න. මේ වගේ ගණන් 8 දී තිබ්බා. මම බලන්න 8 පන්තියේව තියෙනවා. ඔය පුනරීක්ෂණ අභ්‍යාසෙත් ඔය වගේ ගණන් තියෙනවා. දැන් 9 පන්තියේ හින්දා මම මෙන්න මේ දිග දුන්නෙත් නැහැ. ඒ දිග ඔයගොල්ලෝ හොයාගන්න ක්‍රමයක් දන්නවා. කාටද කියන්න පුළුවන් මේ දිග හොයන්නේ කොහොමද? අග්ගාලා කියන්නේ. මේ ත්‍රිකෝණේ මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ හොඳට පේනවා මේ. ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මෙන්න මේ පාදේ. ඔව් පයිතගරස්. අන්න මතක්. ඔබ ගණන් වල මතක් වෙන්න ඕනේ. පයිතගරස් ප්‍රමේය දැන් මේකනේ පුතේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. එතකොට දැන් ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන පාදේ කර්ණේ නෙමෙයි. මේක කර්ණේනේ. ඉස්සෙල්ලා මට පයිතගරස් ප්‍රමේය දාලා ඔයගොල්ලෝ මෙන්න මේක හොයාගන්න. හරිද? මම මේක ඕනනම් A B C කියලා දෙන්නම් ඍජු කෝණී ත්‍රිකෝණේ. හරි. පුතේ ඉස්සෙල්ලා A B C ඍජු කෝණී ත්‍රිකෝණයට ඉක්මන් කරන්න පයිතගරස් ප්‍රමේය දැන් මතකද දන්නේ නැහැ. ඒ දවස්වල නම් මතකයි. දැන් මතකද පයිතගරස් ප්‍රමේය? මතක කට්ටිය අතුස්සන් බලන්න. පයිතගරස් ප්‍රමේය දාන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි. වෙන ඒවාට දාන්න බෑනේ. ඍජු කෝණී ත්‍රිකෝණයක මතකද? පුතේ එතකොට මේ A B C ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා පේනවනේ. S පේනවා නම් පේන්නේ බෑ. හරි. මොකද මේක අංශක 90යි. එතකොට පුතේ ඍජු කෝණයේ අඩංගු පාද දෙකනේ මේ තියෙන්නේ. ඍජු කෝණයේ අඩංගු පාද දෙක එකක් AB අනික BC. ඒකත් හරි. ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන පාදේ තමයි මේ කර්ණය AC. පුතේ පයිතගරස් මොකක්ද කිව්වේ? ඕනම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය. කර්ණයේ මේක AC නේ. කර්ණයේ වර්ගය සමානයි ඍජු කෝණයේ අඩංගු ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එතකොට මේක 8යි 8ේ වර්ගය එකතු කිරීම මේක 6යි 6ේ වර්ගය. මතකයි නේද? නැත්නම් AB වර්ග එකතු කිරීම BC වර්ග. මම ගෙලින්ම අගයන්ම දැම්මා ඒවල. 8ේ වර්ගයේ පුතේ 64යි 6ේ වර්ගයේ 36යි 64යි 36යි 100යි. අන්න පුතේ AC දිගේ වර්ගයේ 100යි. එහෙනම් AC දිග ගද්දි 100 වර්ගමූල ගන්න වෙනවා. මතකයිනේ? ඔව් වර්ගය අයින් කරන්න වර්ගමූල ගන්න. දෙපැත්තෙම මේක සමීකරණයක් ඉන්න මේ පැත්තේ වර්ගමූල ගද්දි මේ පැත්තේ වර්ගමූලය. ඉතින් AC එතකොට සමානයි වර්ගයේ වර්ගමූල කැපිලා ගිහිල්ලා AC කියන්නේ 100 වර්ගමූල කීයද 10යි. දාගන්න 10යි. එහෙනම් මේකේ දිග 10යි සෙන්ටිමීටර. ඒක තේරුණාද? තේරෙන්න ඕනේ පයිතගරස් ප්‍රමේය මතකයිනේ. මේවා අපි අම්බාන්ට මේ වගේ ගණන් හදුවානේ පයිතගරස් ප්‍රමේය දාලා දිගවල් හොයනේවා කලින් මතක නැත්තම් බලන්න වීඩියෝ එහෙම ඉල්ලගෙන ඈ. කලින් ඉගෙන ගත්ත පාඩමක්. පයිතගරස් ප්‍රමේයෙන් අපිට මේ ත්‍රිකෝණේ මේ කර්ණය කියන්නේ මේ පාදේ 10යි කියලා හිතුවේ. දැන් මම අහන්නේ මෙන්න මේ ලම්බ උසනේ. මෙයාට අදාළ ලම්බ උස. ඔව් දැන් ඕගොල්ලන්ට මම දන්නවා ටක් ගාලා කරන්න හිතෙන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයනවා. මෙන්න ආධාරක පාදේ 6 මෙන්න එයාට ලම්බ උස. මේ ආධාරක පාදේ ගත්තොත් මෙන්න එයාගේ ලම්බ උස. මෙයාව ආධාරක පාදයට ගත්තොත් මෙන්න ලම්බ උස එයාගේ. ආධාරක පාද 10යි කියලා ගත්තොත් ලම්බ උස x. ආධාරක පාදේ 6යි කියලා ගත්තොත් ලම්බ උස 8යි. කොහොම අරන් හෙව්වත් එකම ත්‍රිකෝණේ වර්ගඵලයක් හින්දා එකම වර්ගඵලය තමයි එන්නේ. එහෙනම් ටක් ගාලා ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඔව් වර්ගඵලය හොයලත් ඕන නම් පුළුවන් ඕක හොයන්න. ඊට වඩා ලේසි නේද පුතේ? දැන් එකම ත්‍රිකෝණයකනේ මේ එකම ත්‍රිකෝණයක්නේ වර්ගඵලය කොහොම හෙව්වත් එකම උත්තරේ එන්නේ. මම පුතේ මෙයා ආධාරක පාදයට දාලා මෙයා ආධාරක පාදයට දැම්මොත් ලම්බ උස x නේ මෙන්න. ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ උස බෙදීම 2. මොකක්ද දෙන්නේ පුතේ? මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ඊට පස්සේ මේ ආධාරක පාදේ 6 අරගෙන එයාගේ ලම්බ උස 8 අරගෙන දෙන්න වැඩි කරලා ඒත් දෙකකින් බෙදුවාම එන්නේ මොකද්ද? ඒත් මේ ත්‍රිකෝණේ වර්ගඵලය. මම අහනවා මෙතනින් එන වර්ගඵලයයි මෙතනින් එන වර්ගඵලයයි මොකද වෙන්න ඕනේ? මොකද වෙන්න ඕනේ? ඈ? එකම ත්‍රිකෝණයක වර්ගඵලය කොහොම හෙව්වත් මෙයා ආධාරක පාදේ මෙයා ලම්බ උස අරන් වර්ගඵලය හෙව්වත් එන උත්තරේ මෙයා ආධාරක පාදේ මෙයා ලම්බ උස අරන් හෙව්වත් එන උත්තරේ සමාන වෙන්න ඕනේ. තේරෙනවද මේ? හොඳ සමානයි. දැන් ඔතෙන් ඊට පස්සේ පුතේ ඔයගොල්ලන්ට ටක් ගාලා හරියට මෙතන මොන සුළු කරන්න 5 ඊළඟ පියවරේ 10 වැඩි කිරීම x
බෙදීම 2 සමානයි 6 වැඩි කිරීමට බෙදීම 2. මෙතන පුතේ 10 දෙකෙන් කැපුවාම 5යි. මෙතන පුතේ 6 දෙකෙන් කැපුවාම 3යි. මේ මෙතන 5 වරක් x 5යි x. මෙතන 3 වරක් 8 24යි. ඊට පස්සේ පුතේ x වලගේ මේ හොයන්නේ. x වලගේ හොයන්න 5න් x ගුණ වෙලා හින්දා දෙකටම 5න් බෙදන්න. එතකොට මේ 5ට මේ 5 කැපුණා. x සමානයි 24 බෙදීම 5. පුතේ මට 24 පට්ටාලා වුණා දීර්ඝ බෙදීමෙන් හරි 5න් බෙදලා අරන් දෙන්නේ කීයද එන්නේ කියලා. උත්තරේ ගත්තා නම් ඉන්නවා නම් දාන්න. ඔන්න පුතේ x වලගේ ලිව්වා. දැන් 8 පන්තියේදී පුතේ මේ වගේ ගණන් තිබ්බා. 8 පන්තියේදී මේ දිග හොයන්න දුන්නේ නැහැ. මේ දිග 10යි කියලා දීලා මේක 6යි මේක 8යි කියලා මේක ඇහුවා. 8 පන්තියේ ගණන් වල ඕනනම් බලන්න. පුනරීක්ෂණ අභ්‍යාස වලත් මේ වගේ ගණන් තියෙනවා. අර දැන් පයිතගොරස් ප්‍රමේය ඉගෙන ගත්ත හින්දා තමයි මම මේ දිගත් හොයන්න දුන්නේ ගානේ. මොකද? 24 බෙදීම 15. ඔය දශම කරන්නත් පුළුවන්. නැත්නම් මේක විෂම භාගයක් ඉන්න මිශ්‍ර භාග කරලා කියන්නත් පුළුවන්. 24ට 5 ඒවා 4යි. ඉතිරි ඒවා 4යි නේ. 4යි 5න් 4යි කියලා ලියන්නත් පුළුවන්. ඔක දශම වලින්ම ගත්තොත් පුතේ 24 5න් බෙදුවොත් 24ට 5 ඒවා 4යි 4 වරක් 5 20යි. අඩු කරාම 4ක් ඉතිරි උඩින් ගන්න ඉලක්කයක් නැහැ. පිටින් බිඳුවක් ගන්නදි මෙතන දශම ඉඳ තියන්න ඕනේ. 40ට 5 ඒවා 8යි. පුතේ කී දෙන්නේ? 4.8 සෙන්ටිමීටර. හරි බලන්න. 4.8යි. හොඳයි. let me arrange. හරි. ඊට පස්සේ පුතේ තව තිබ්බා 8 පන්ති මේවා මම කරන්න යන්නේ නැහැ පුනරීක්ෂණ අභ්‍යාස වල තියෙනවා. අර සංයුක්ත තල රූප වල වර්ගඵල සෙවීම මතකද? සංයුක්ත රූප කියන්නේ මොනවද? සංයුක්ත රූප කියන්නේ පුතේ තල රූප දෙකක් හෝ කමක් නැහැ. මෙහෙම තිබ්බත් කමක් නැහැ. දශම කරත් හරි. ඕන මෙහෙම උත්තරේ කියන්න නැත්නම් දශම වලින් තියන්න හරි. පුතේ මේ සංයුක්ත තල රූප වල වර්ගඵල හොයන්නත් 8 දී තිබ්බා. ඒ කියන්නේ තල රූප දෙකක් හෝ කිහිපයක් කොහොම එකට සම්බන්ධ කරාම හැදෙන්නේ මොනවද? සංයුක්ත තල රූපයක්. දැන් මේ සමචතුරාශ්‍රයයි මේ ත්‍රිකෝණයයි. එකට ඔහම අලවනවා. නේ? ඇලෙවුවාම මෙතන පුතේ හැදෙනවා සංයුක්ත තල රූපයක්. එතකොට මේකේ වර්ගඵලයේ ගද්දි මොකද්ද කරන්න ඕනේ? මේකේ තියෙන සමචතුරාශ්‍රය වර්ගඵලය හොයාගන්න වෙනවා. මේකේ තියෙන ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගන්න වෙනවා. මේ දෙක හොයලා එකට එකතු කරන්න වෙනවා. තේරුණා නේද? මම ඒ වගේ ගණන් හදන්න යන්නේ 8 දී තිබ්බේවා. ඔය වගේ එක එක සංයුක්ත තල රූප දීපුවා තියෙනවා. පුනරීක්ෂණ අභ්‍යාස මාලාවෙත් පුතේ තියෙනවා. ඒවා හදන්නේ පුනරීක්ෂණ අභ්‍යාස වල ඔය ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 5 රෝම ඉලක්කම් 6 ඒ වගේ ගණන් තියෙනවා. හරි. එතකොට ඒකේ තියෙන එක එක කොටස් වල වර්ගඵල හොයලා එකට එකතු කරා නම් සංයුක්ත රූපේ වර්ගඵලය එනවා. මට කියන්නේ මේ ටික දැන් මම මතක් කරා පැයක් විතර ගියා. 7 8 වර්ගඵල පාඩම් වල ඉගෙන ගත්තේ ඒවා. ඒ ටික පැහැදිලිද? මොකද මේවත් පුතේ අපිට 9 දී 10 දී ගණන් වලට එනවා. කෙටි ප්‍රශ්න වලට එහෙම අහනවා. 8 7 ඉගෙන ගත්ත කියලා අමතක කරන්න බෑ. ඊටමත් වැදගත් මේ මතක් කරපු ටික. අතුස්සන චුට්ටක් ඒ ටික පැහැදිලිද? ආපහු මතක් වුණාද 8 දී? ඔව් සමහරවල්ලාට 8 පන්තියේ මේවා ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ නේ. ඉගෙන ගත්තද? ඉගෙන ගත්තා. පැහැදිලි. හරි. දැන් අපි පුතේ 9 පන්තියේ ඔන්න දැන් තමයි පාඩම් පටන් ගන්නෙ. 9 පන්තිය ඒවා. හරිනේ? හරි. 9 පන්තියේ දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක වර්ගඵලයේ හොයන විදිය. අනුමාත්‍රකාව දැන් ඊට පස්සේ දාමු සමාන්තර ආශ්‍රයක වර්ගඵලය කියලා. සමාන්තරාශ්‍රයක වර්ගඵලය. ඔන්න දැන් හොඳට අහගන්න. ඒවා අටේ විදිහට නෑ. මේ 9 පන්තියේ තමයි දැන් තියෙන්නේ ඉගෙන ගන්න. මම දැන් අද පුතේ කියලා දෙනවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන විදියයි ඊට පස්සේ ත්‍රිපිසීමක වර්ගඵලය හොයන විදියයි. ලබන සතිය අපිට කියනවා උන්තේක වර්ගඵලය හොයන විදිය ඉගෙන ගන්න. ඒකත් ඉතාමත් වැදගත්.
වෘත්තයක වර්ගඵලය මොකද සාමාන්‍ය කළ විභාගයකට ඒකෙන් ප්‍රශ්න අහන්න හින්දා. වෘත්තයක වර්ගඵලය අපිට ලබන සතිය කරමු. එතකොට තමයි පාඩම ඉවර වෙන්නේ. හරි. සමාන්තරාශ්‍රයක වර්ගඵලය කියලා මාතෘකාව දාන්න. සමාන්තරාශ්‍රයක වර්ගඵලය. හරි. දැන් පුතේ මොකද්ද සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ? වෘත්තයකද? ඔව්. දෙකී ඉලක්කමක් එන්නේ නැහැ පුතේ. හරි. ඒක මම ලබන සතියේ කියලා දෙන්නම්. හරි. පුතේ දැන් මගේ මේ අතේ තියෙන එක මොකද්ද? මේ අතේ තියෙන තල රූපෙට කියන නම මොකද්ද? මේ තල රූපේ මොකද්ද? මේක සමාන්තරාශ්‍රයක්. ඔව් සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ මොකද්ද? අර නිකන් ඍජු කෝණාශ්‍රයක් හදාගෙන දෙපැත්තෙන් තල්ලු කරාම නේ ඇද ගහලා ඉන්නේ මේ වගේ එකක් නේද? ඔව්. මේ ඍජු කෝණාශ්‍රයක් හදලා මේ වගේ ඉරටු වලින් හදාගත්තා නම් මේක අපිට දෙපැත්තෙන් ඔහම තල්ලු කරන්න පුළුවන් නේ ඔහම. මේක ඔහම තල්ලු කරාම පුතේ මේ වගේ එකක් තමයි එන්නේ නේ. එතකොට මේකට අපි කියන්නේ පුතේ සමාන්තරාශ්‍රයක්. දැන් මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය අපි හොයන්න ගියොත් මම පොඩි දෙයක් ඉස්සෙල්ලා පෙන්නන්නම්. දැන් අපි ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වනේ. ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්ව විදියෙන්ම මේකේ වර්ගඵලය හොයන්න සම්බන්ධයක් හදාගන්න පුළුවන්. පුතේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කාටද පෙන්වන්න පුළුවන් ත්‍රිකෝණ ගාන. එහෙනම් මේ සමාන්තරාශ්‍රයක් ඇත්තටම දෙකට කැපුවොත් මම දැන් කපන්න යන්නේ නැහැ. හිතා ගන්න පුළුවන් මම කතුරු අරන් ඔහොම කපන් ගියොත් මේකේ ත්‍රිකෝණ කීයක් එනවද? මෙන්න කතුරෙන් කපන් ගියොත් මේ සමාන්තරාශ්‍රය පුතේ මම ඉඳලා පෙන්නන්නම්. සමාන්තරාශ්‍රයේ මම පොඩ්ඩක් ලක්ෂණ ටික කියන්නකො. සමාන්තරාශ්‍රයක ලක්ෂණ. කියන්නේ අක්කල සමාන්තරාශ්‍රයක ලක්ෂණ මතක තියෙන්න ඕනේ. මොකද ඒ සමාන්තරාශ්‍රය කියලා කියන්නේ සමාන්තරයි. මොනවාද සමාන්තර? සමාන්තරාශ්‍රයක පුතේ සම්මුඛ පාද සමාන්තරයි. කියන්නේ මේ පාදයේ මේ පාදේ සමාන්තරයි. මේ පාදයේ මේ පාදේ සමාන්තරයි. මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. නේ? තව මොකක්ද? ඔන්න ලක්ෂණ. සමාන්තරාශ්‍රයක එක ලක්ෂණයක් මොකද්ද? සම්මුඛ පාද සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. සමාන්තරාශ්‍රයක ලක්ෂණයක්. තව ඔයාලා දන්න ලක්ෂණ. මේකේ ලක්ෂණ තිබ්බේ කීයේ පන්ති? 6 තිබ්බේ. සමාන්තරාශ්‍රයක ලක්ෂණ 6 පන්තියේ ඉගෙන ගන්න තිබ්බා. සම්මුඛ පාද මොකද වෙන්නේ පුතේ? යන්න අල්ලුලා කරාම ඉන්නකො මේ දිගයි මොකද වෙන්නේ? දිගින් සමානයි. අපි සාමාන්‍යයෙන් මේ ඉරි කෑලි ගහනවා මේ දිගට මේ දිග සමාන නිසා තනි ඉරි කෑල්ලක් මම දාන්නම්. මේ පාදයට අනිත් පාදේ දිග සමානයි. ඊළඟට හරි ඒකට මම මේ තනි ඉරි කෑල්ලක් ගහුවේයි තනි ඉරි කෑල්ලක් ගහපු රේඛා දිගින් සමානයි. ඔව්. ඊට පස්සේ පුතේ මේ පාදෙට දිගින් සමානයි. ඒකට මම ඩබල් එකක් ගන්නවා. ඒ ඩබල් එකක් නෙව්වේ මෙයාට මෙයා සමානයි වෙන්නේ නැහැ නේ. හරි. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. තව ඔව් පුතේ දැන් මේකේ කෝණමානෙන් ඕනනම් මැන්නේහි කෝණ. මෙන්න මෙතන කෝණ විශාලත්වයේ පුතේ මෙතන කෝණ විශාලත්වයට සමාන වෙනවා. දැන් මේව අපිට 10 පන්ති තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ ලක්ෂණ ටික වැඩිපුර. ලක්ෂණ ගැන වෙනම පාඩමක් තියෙනවා 10 ගණන් වල සමාන්තරාශ්‍රයක ලක්ෂණ කියලා පාඩමක් තියෙනවා. ඒතකොට ඒකෙදි මේවා ඉගෙන ගන්නවා. දැන් චුට්ටක් මතක තියාගන්න සමාන්තරාශ්‍රයක ලක්ෂණ වලින් කිහිපයක් මේ කෝණයයි සමානයි. ඊට පස්සේ මේ කෝණෙත් සමාන වෙනවා. සම්මුඛ කෝණ සමානයි. මෙයාට මෙයා සමානයි මේ කෝණය සමානයි. ඒව දැන් ඕනේ අපිට මේ පාඩමේදී. හරි. මූලික වශයෙන් ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. සමාන්තරාශ්‍රයක ලක්ෂණ කිහිපයක්. දැන් පුතේ මම මේ සමාන්තරාශ්‍රය දෙකට කැපුවොත් බලන්න වෙන වෙලෙදි මම මෙන්න මේ අදින රේඛාව මේ කඩේෙන් අදින රේඛාව. ඒ කියන්නේ මේ ශීර්ෂයයි මේ ශීර්ෂයයි. යා කරාම එන රේඛාව තමයි මේ තියෙන්නේ. මේ වගේ රේඛාවකට පුතේ අපි නමකුත් කියනවා. මොකද්ද? මේ ශීර්ෂ දෙකක් යා කරාම එන රේඛාවට කියන්නේ මොකක් කියලාද?
මොකද්ද? ශීර්ෂ දෙකක් චතුරස්‍රයක ඕනේ එක. හරිද? ඕනම තල රූපයක සම්මුඛ ශීර්ෂ දෙකක් ක්‍රියා කරාම එන රේඛාවට කියනවා මොකක් කියලාද මතක නැද්ද? ඕනම තල රූපයක සම්මුඛ ශීර්ෂ දෙකක්. ඔව් විකර්ණ හොඳයි. හරි විකර්ණ කියලා කියනවා. විකර්ණ කියන්නේ මොනවද? මතක තියාගන්න 10 පන්තිලට මේ නම් ඕනේ. විකර්ණ කියන නම ඕනේ 10 පන්තියේදී ගණන් වල ඉගෙන ගත්තී. ශීර්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා විකර්ණ කියලා. එතකොට මේකේ මේ දෙක යා කරාම ඔන්න විකර්ණයක් වෙනවා. ආයි මේ දෙක යා කරාමත් විකර්ණයක් එනවා. මේකේ විකර්ණ දෙකක් ඇඳේ හැකි. සමචතුරස්‍රයකත් විකර්ණ දෙකක් ඇඳේ හැකි. සමචතුරස්‍රයකටත් විකර්ණ දෙකක් ඇඳේ හැකි. මෙන්න එක විකර්ණයක් මෙන්න අනිත් විකර්ණය. ඍජුකෝණාශ්‍රයකටත් විකර්ණ දෙකක් ඇඳේ හැකි. සමාන්තරාශ්‍රයකටත් විකර්ණ දෙකක් ඇඳේ හැකි. පුතේ ත්‍රිකෝණයකට විකර්ණ අඳින්න බෑ. ඇයි? ත්‍රිකෝණයක විකර්ණ අඳින්න බෑ. පුළුවන් බලන්න උනේ. ත්‍රිකෝණයක විකර්ණ අඳින්න බෑ. දැන් මේ ශීර්ෂයත් එක්ක මේක යහකරොත් මේ පාදේ යහුවෙන්නේ. මේ ශීර්ෂයයි යහකරොත් මේ පාදේ යහුවෙන්නේ. පාද යහුවෙන්න බෑ විකර්ණ අඳින්න. හරි? පාද යහුවෙන්නේ නැතුව තමයි විකර්ණ අඳින්න ඕනේ. මේ ත්‍රිකෝණයකට විකර්ණ අඳින්න බෑ. චතුරස්‍රයක ඉඳන් විකර්ණ යන්න හැටි. විකර්ණ ඔව් හරි ඒක තමයි ඊට පස්සේ පංචාශ්‍රයක ඕවල එන්න පංචාශ්‍රයක පුතේ විකර්ණ කීයක් යන්නද මේක පංචාශ්‍රයක 9 පන්තියේ මේ ඕනේ 10ට ඕනේ නෑ විකර්ණ කියන්නේ ඔය 10 ඉගෙන ගන්න තියෙන්නේ පංචාශ්‍රයක පුතේ විකර්ණ බලන්න කීයක් යන්නද කියලා මේ දෙක යා කරලා එකක් යන්නේ ආයි මේ දෙක යා කරලා එකක් යන්නේ ආයි මේ දෙක යා කරලා එකක් යන්නේ ආයි මේ දෙක යා කරලා එකක් යන්නේ විකර්ණ හතරක් අනින්න පුළුවන් පංචාශ්‍රයක. හරි. දැන් උදේදී ඒක ඕනේ නැහැ. ඉතින් මම දැන් මේ සමාන්තරාශ්‍රයේ සමාන කොටස් දෙකකට ඔන්න වෙන් කරා. මම නිකන් අහනවා ඒ ඉන කොටස් දෙක මොන වගේ කොටස් දෙකක්ද? සමාන්තරාශ්‍රයක් හරි මැදින් කැපුවොත්. මේ ඉන කොටස් දෙක ත්‍රිකෝණ දෙකක්. ඕ. ඒ ත්‍රිකෝණ දෙක එකිනෙකට සමානද නැද්ද? මේක කොහොම කපන් ගියාම සමාන්තරාශ්‍රයේ හරි මැදින් ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවනේ. ඒ ත්‍රිකෝණ දෙකේ ලක්ෂණ ගත්තොත් පුතේ ඒ ත්‍රිකෝණ දෙක එකිනෙකට සමානයි. සර්ව සමයි. වර්ගඵල සමානයි. ඒ කියන්නේ පුතේ මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි සමානයි. සමානයි. එහෙනම් පුතේ අපිට ඕකෙන් පුළුවන් මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්න සම්බන්ධයක් හදාගන්න. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරක පාද දිග ලම්බ උසින් ගුණ කරලා දෙකෙන් බෙදනවානේ. ඔන්න බලන්න වෙන වැඩි ඈ. දැන් පුතේ මේ සමාන්තරාශ්‍රයකත් අපිට ආධාරක පාදයේ ලම්බ උස ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙන්න මේ පාදෙමම ආධාරක පාදෙට ගත්තොත්. බලගන්න. හරිද? මේ සමාන්තරාශ්‍රයේ මේ පාදේ ආධාරක පාදෙට ගත්තොත් එයාගේ ඉඳන් එයාට ඉස්සරහින් තියෙන ශීර්ෂය මේ තියෙන්නේ. මෙන්න. මෙතින් අන්න. එයාට හරි කෙලින් තියෙන උස තමයි ලම්බ උස වෙන්නේ. ඒ වගේම පුතේ මේ සමාන්තරාශ්‍රයේ විශේෂයි මේ පාදයේ ඉඳන් එයාට හරි කෙලින් තියෙන ශීර්ෂය මේ තියෙන්නේ. ඔන්න ඕකට අඳින උස තමයි ලම්බ උස. සමාන්තරාශ්‍රයක පුතේ මේ සම්මුඛ පාද සමාන්තර නිසා ඒ ලම්බ උස පුතේ මෙතනින් ඇඳත් මෙහෙන් ඇඳත් මොකද වෙන්නේ? වෙනස් වෙනවද නැද්ද? සම්මුඛ පාද දෙක සමාන්තරයිනේ. ඔයගොල්ලෝ ඉගෙනගෙන තිනවා සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ උස කොහෙන් ඇඳත් මොකද වෙන්නේ? සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ උස කොහෙන් ඇඳත් දැන් මෙතනින්ම අඳින්න ඕනෙත් නැහැ. මොකද වෙනස් වෙන්නේ නැහැ පුතේ. සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ උස කොහෙන් ඇඳත් එකම අගයක් එන්නේ. හරි. මෙන්න පුතේ මේ සමාන්තරාශ්‍රයේ අපි මේ පාදේ ආධාරකයට ගත්තොත් මෙන්න ආධාරකයට ගත්තොත් මෙන්න මම නිල් පැහැයෙන් අඳින්නම් ඊට අදාළ ලම්බ උස මේ.
තේරුණාද? මෙන්න ලම්බ උස. දැන් ඔයගොල්ලන්ට හොඳට උතන පොඩි වැදගත් දෙයක් පේනවා හොඳට බලන්නකෝ. හරි. ඔන්න පුතේ මම නිල් පාටින් ලකුණු කරා සමාන්තරාශ්‍රයේ මෙයාව අපේ ආධාරක පාදයට ගත්තොත් මෙන්න ඊට අදාළ ලම්බ උස. ඒක තේරෙනවනේ. අවුලක් නැහැ. මෙන්න සමාන්තරාශ්‍රයේ ලම්බ උස. මෙන්න ආධාරකය. අන්න නිකමට අහනවා මේ පාදේ ගත්තොත් ආධාරකයට කාටද කියන්න පුළුවන්? මේ පාදේ ගත්තොත් ආධාරකයේ ලෙස මොන බලන්න. උදේට බලාගෙන ඉන්න මේකේ වැදගත්. මේ පාදේ ගත්තොත් ආධාරකයට ඊට අදාළ ලම්බ උස. මේ තියෙන යාගේ ඉස්සරහින් තියෙන ශීර්ෂය. ඊට අදාළ ලම්බ උස කියන්නේ මේ. උදේට බලාගෙන ඉන්න මම කියන දේ පොඩි දෙයක් තියෙන්නේ ලම්බ උස. ඒකක් තේරෙනවද? ඔන්න බලන්න වෙන වැඩි නෑ සමාන්තරාශ්‍රයක පුතේ සම්මුඛ පාද දිගින් සමානයිනේ. මම අහනවා මේ ආධාරකයේ දිගයි මේ ආධාරකයේ දිගයි සමානද නැද්ද? ටකලා කියන්නේ. මේ ආධාරක පාද දිගයි මේ ආධාරක පාද දිගයි සමානයි කියන කට්ටිය අත උස්සන්න ටක් ගන්න. හෑන්ඩ් රයිස් කරන්න. මේ ආධාරක පාද දිගයි මේ ආධාරක පාද දිගයි සමානයි කියන කට්ටිය අත උස්සන්න. බය නැතුව ටක් ගාලා. ඔය සමානයිනේ පුතේ. ඉතින් මේ ඉලිකැලි ගහලා තියෙන්නේ මේ. ඉතින් මේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දෙක දිගින් සමානයිනේ. එතකොට මේ දිගට මේ දිග සමානයි. ඊළඟ එක මෙයාට අදාළ මේ ආධාරකයට අදාළ මේ ලම්බ උසයි මේ ආධාරකයට අදාළ ලම්බ උසයි සමානයි කියන කට්ටිය අත උස්සන්න. මේ ආධාරකයට අදාළ ලම්බ උසයි මේ ආධාරකයට අදාළ ලම්බ උසයි මේ ලම්බ උසට මේ ලම්බ උස සමානයි කියන කට්ටිය අත උස්සන්න. මොකද වෙන්නේ සමානයි. ඇයි හේතුව පුතේ සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ උස මෙතනින් ඇද්දත් මෙහින් ඇද්දත් මෙතනින් ඇද්දත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කිව්ව දේවල් ටික තේරුණාද? හරිනේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය කොහොමද ලියන්නේ? මේ ත්‍රිකෝණේ වර්ගඵලය කොහොමද ලියන්නේ? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. මේ ත්‍රිකෝණේ වර්ගඵලයත් කොහොමද ලියන්නේ? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. ත්‍රිකෝණ දෙකේම වර්ගඵල සමානයිනේ. මම නිකන් අහනවා කාටද කියන්න පුළුවන්? මොනම සම්බන්ධයක් නම් පෙන්නන්න හදන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි පුතේ. මෙතන තියෙන එක ත්‍රිකෝණයක වර්ගඵලය කීයෙන් වැඩි කරාම එන අගයද? එක ත්‍රිකෝණයක වර්ගඵලය කීයෙන් ගුණ කරාමද මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමාන වෙන්නේ? එකක් ගාලා කියන්න. පොඩි දෙයක් තියෙන්නේ. මේ සම්පූර්ණ සමාන්තරාශ්‍රය වර්ගඵලය මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය එක්කෝ මෙහා නැත්නම් මේ ත්‍රිකෝණය. එක ත්‍රිකෝණයක වර්ගඵලය කාටද කියන්න පුළුවන්? කීයෙන් වැඩි කරාමද? දෙකෙන් වැඩි කරාම. මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය දෙකෙන් ගුණ කරාම එන අගය මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමාන වෙනවා. ඒක තේරිච්ච කට්ටිය අත උස්සන්න. මේ සම්පූර්ණ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමාන වෙනවා මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය දෙකෙන් ගුණ කරාම එන අගයට. මොකද පුතේ සමාන ත්‍රිකෝණ දෙකකින් තමයි ඇත්තටම මේ සමාන්තරාශ්‍රයක් හැදිලා තියෙන්නේ. සමාන්තරාශ්‍රයක් හරි මැදින් කපාගෙන ගියාම සමාන ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. එහෙනම් පුතේ මම කියන්නේ කක්ගාලා අපිට දැන් ඔන්න සමාන්තරාශ්‍රයක වර්ගඵලයට සම්බන්ධයක් ගන්න පටස් ගන්න. කොහොමද ගන්නෙ? එක ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ලියන්නේ? ආධාරකයයි ලම්බ උසයි ගුණ කරලා බෙදනවානේ දෙකේ. ඔන්න ත්‍රිකෝණයක වර්ගඵලය ලියන විදිය. එතකොට පුතේ මේ බෙදිච්ච දෙකට මේ ගුණ වෙච්ච දෙක කැපිලා යනවානේ. එහෙනම් ඔන්න දැන් එනවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන සම්බන්ධය. රතු පෑනින් අපි මේක කොටු කරගමු. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරකයයි ලම්බ උසයි වැඩි කරලා ඉතරයි මේ දෙකට මේ දෙක කැපිලා ගියාම ඉතුරු වෙන්නේ මොකද්ද? ආධාරකයයි ලම්බ උසයි ගුණ කරන්න තියෙන්නේ. රතු පෑනින් කොටු කරන්න. මෙන්න පුතේ ඔයගොල්ලෝ දැන් අද ඉගෙන ගත්තා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන සම්බන්ධය. ඒක තේරෙනවද කිව්ව විදිය? මේක මතක තියාගන්න.
එහෙනම් පුතේ ඕනම සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයද්දි කරන්න ඕනේ එයාගේ ආධාරක පාද දිග ඊට අදාළ ලම්බ උසින් ගුණ කරන්නයි තියෙන්නේ. හරි අපි ගානක් දෙයක් හදලා බලමු. මේක රතු පෑනේ විදිහට කොටු කරන්න. ඉක්මනට. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන විදිය. රූපය අඳින්න ඕනේ ඉක්මනට රූපය ඇඳලා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය දැම්මා රූපය ඇඳලා මේව ලකුණු කරන්න නම් ටික සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමානයි එක ත්‍රිකෝණයක වර්ගඵලය දෙකකින් වැඩි කරාම එන ආගිට. දෙකකින් වැඩි කරන්න එක ත්‍රිකෝණයක වර්ගඵලය අපි දන්නවා අපි කලින් ඉගෙන ගත්ත අටේදී අදත් මම කියලා දුන්නා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ ආධාරකයයි ලම්බෝසයි වැඩි කරලා දෙකෙන් බෙදන්න බෑ. එතකොට මේ ගුණ වෙන දෙකට මේ බෙදෙන දෙක කැපිලා යනවා. ඉතුරු වෙන්නේ කෙලින්ම ආධාරකයේ දිග වැඩි කිරීම ලම්බෝස සමානයි සමාන්තර ආශ්‍රේ වර්ගඵලය. තත්කාල රූපය ඇඳලා මේ ටික ලියලා කොටු කරන්න මේක. රතු පෑනේ. හරි. ඊට පස්සේ මම මේ දෙන සමාන්තර ආශ්‍ර දෙකේ වර්ගඵල හොයන්න. මම මේ දෙන සමාන්තර ආශ්‍ර දෙකේ මේකේ අපි ඔන්න හොයමු. මේකේ පුතේ මම දෙන්නම් ආධාරක පාද දිග සෙන්ටිමීටර දෙන්නම් පුතේ 15ක්. ආධාරක පාද දිග 15යි. ලම්බ උස ආධාරක පාද දිග දෙන්නම් 16ක්. ආධාරක පාද දිග 16යි ලම්බ උස මේකේ 10යි. හරි. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා දෙකින් වැඩි කරන්න යන්න එපා. කෙලින්ම ආධාරකයේ දිග ලම්බ උසින් වැඩි කරා නම් හරි. ආධාරකයේ දිග 16 ලම්බ උසින් වැඩි කරන්න 10යි. පුතේ කී දෙන්නේ මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය? මේ ටික ලියලා උත්තරේ යටින් ගන්න. මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමානයි ආධාරකයේ දිග කීයද 16යි. සෙන්ටිමීටර. වැඩි කරන්න ලම්බ උස 10යි. උත්තරේ කී දෙන්නේ? 16 වරක් 10. ඔව් 160යි වර්ග සෙන්ටිමීටර දෙන්නේ. 160ක් වෙනවා නේද? සමානයි 160යි වර්ග සෙන්ටිමීටර. 10 වරක් 16 වරක් 10යි. මේ ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වනම් පුතේ 80යි එන්නේ. මේ ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වොත් ඕක දෙකෙන් බෙදෙනවනේ. 16 10න් ගුණ කරලා දෙකෙන් බෙදෙනවනේ. ඕන ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා බලන්න 80යි. මේකෙත් වර්ගඵලය 80යි මේකෙත් 80යි. 80යි ඒ 160 එනවා. තේරුණාද කියන එක? අමාරු නෑ ලේසි ඈ. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන විදිහ මතක තියාගන්න. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයද්දී ආධාරක පාද දිග ලම්බ උසින් වැඩි කරන්න ඕනේ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී ආධාරක පාද දිග ලම්බ උසින් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එච්චරයි. සමචතුරාශ්‍රයක ඍජුකෝණාශ්‍රයක නම් දිග වැඩි කරන්න පල්ලි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. තව එකක් තියෙනවා. ඊට පස්සේ ආයි පුරුතයක වර්ගඵලය හොයන්නක් තියෙනවා. හරි. මම මේ දෙන සමාන්තර ආශ්‍රවල පුතේ ටක් ගාලා වර්ගඵල හොයන්න. පළවෙනි එක මම මේ දෙන සමාන්තර ආශ්‍රවල වර්ගඵල හොයන්න. හරි. හොඳයි. ටක් ගාලා මේ සමාන්තර ආශ්‍රේ රූපය ඇඳලා දැන් පුතේ දැන් අපි මේකනේ දැන් මේක ආධාරක පාදයට ගත්තොත් මේකේ ලම්බ උස මේක ආධාරක පාදයට ගත්තත් ඒකම තමයි ලම්බ උසට එන්නේ වෙනස් වෙන්නේ නැහැ. අපි පුතේ දැන් මේක ආධාරක පාදයට ගත්තොත් කවුද ලම්බ උස? එතකොට මේකද නැහැ. මෙයාව ආධාරක පාදයට ගත්තොත් ලම්බ උස මොකද්ද? මෙයාව හරි ආධාරක පාදයට ගත්තොත් පුතේ මෙන්න ලම්බ උස එතකොට. පොඩ පාඩමෙන් තියාගන්න මේක ආධාරක පාදයට ගත්තොත් ඊට අදාළ මෙන්න පුතේ ලම්බ උසනේ. එයාගේ නම්
සම්මුඛ ශීර්ෂයට තියෙන ලම්බෝස. මෙයා ආධාරක පාදයට ගත්තොත් මෙන්න එයාගේ ලම්බෝස. තේරෙනවනේ? මේ දෙක අරන් වර්ගඵලය ලිව්වත් මේක 160යි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. අර ත්‍රිකෝණ වල වගේම තමයි. මෙයා ආධාරකයට අරගෙන මෙයා ලම්බෝසට අරන් වැඩි කරත් ඒත් වර්ගඵලයට පුතේ 160ක් එනවා. මෙයා ආධාරකයට අරන් මෙයා ලම්බෝසට අරන් වැඩි කරත් 160යි. තේරෙනවනේ? හරි. මෙයා ආධාරකයට අරන් ඊට අදාළ ලම්බෝස මේ වැඩි කරත් ඒත් 160ක් එනවා. හරි. රූපය අඳින්න කොටස් ගන්න. මොන මේක වෙන පාඩකින් ලියා ගන්න. මේක ආධාරක පාදයට ගත්තොත් මෙන්න වෙන පාඩකින් කඩේකින් පෙන්නන්න ලම්බෝස. මේ පාඩින්ම ලියන්න එපා. මේ දෙක නැත්තම් පැටලෙනවනේ. දැන් මේ දෙක ලියුව පාඩින් මේක ලියන්න නැතුව වෙන පාඩකින් දාගන්න. පාඩ පැන්දිනව නේද? මේක ආධාරක පාදයට ගත්තොත් මෙන්න ඊට අදාළ ලම්බෝස. හරි. දැන් මේකේ පුතේ කල්පනා කරන්න. දැන් ආධාරක පාදයට 20 ගත්තොත් එයාගේ ලම්බෝස තමයි ගන්නට ගන්න ඕනේ. ආධාරක පාදයට 15 ගත්තොත් එයාගේ ලම්බෝස තමයි ගන්න ඕනේ. මාරු කරන්න බෑ. ගාන හදද්දි. හරි. මට කියන්න මේක හදද්දි 20 ආධාරක පාදයට ගත්තොත් එයාගේ ලම්බෝස කීයද? 20 ආධාරක පාදයට ගත්තොත් ඊට අදාළ ලම්බෝස ගානේ දීලාද නැද්ද? මෙයාව ආධාරක පාදයට ගත්තොත් ඊට අදාළ ලම්බෝස මේ දීලා නැහැ නේද? දීලා තියෙනවද? 10යි. හොඳට බලන්න 10ක් ඔයාගේ ලම්බෝසක් වෙන එකක් කියලා නේ. හරිද? 20 කියන ආධාරක පාදයට අදාළ ලම්බෝස දීලාද නැද්ද? ඇස් පේනවද? ලම්බයක් ගහලා බලනවා දීලා නැහැ නේ. මෙහෙම එකක් දීලා නැහැ නේද? දීලා නැහැ නේද? හවුද නැද්ද? 20 කියන ආධාරක පාදයේ දිගට අදාළ ලම්බෝසක් මේ ගානේ දීලාද? නෑ. හා. එහෙනම් 15 කියන ආධාරක පාදයට අදාළ මේ ගානේ ලම්බෝසක් දීලාද? ආව් මේ දීලා මේ 15 කියන ආධාරක පාදයට අදාළ ලම්බෝසක් දීලා. එහෙනම් ආධාරක පාදයට 15 ගන්න ලම්බෝසට 10 ගන්න. එතකොට ආධාරක පාදයට 20 දාලා මෙයාගේ ලම්බෝස අරන් කරන්න බෑ. වර්ගඵල එහෙම හොයන්න බෑනේ. මෙයාගේ ආධාරක පාදයට අදාළව මෙයාගේ ලම්බෝස අරන් හදනවද? එහෙම කරොත් වැරදිනේ. මෙයාගේ ආධාරක පාදයට අදාළ මෙයාගේ ලම්බෝස තමයි ගන්න ඕනේ. ඒක දීලා නැහැ නේ ගන්නේ. එහෙනම් මෙයාගේ ආධාරක පාදයට අදාළව මෙන්න ලම්බෝස දීලා තියෙනවා. හරි. මම මේකේ ලම්බෝස හොයන්නත් දෙන්නම්. මට ඉස්සෙල්ලා මේකේ වර්ගඵලය හොයලා දෙන්න. හරිද? මේකේ වර්ගඵලය හෙව්වොත් උදේ කී දෙන්නේ? වර්ගඵලය මේ සමාන්තර රාශියේ ආධාරක පාදෙම පිටින් අයන්න දාන්න. වැඩි කිරීම ලම්බෝස පිටින් ලෑන්ඩයි ගන්නයි. ඉතින් ආධාරක පාදේ 15යි කියලා ගත්තොත් සෙන්ටිමීටර එයාගේ ලම්බෝස 10යි. බලන්න එපා. ඉතින් එතකොට 15 10 150යි වර්ග සෙන්ටිමීටර. 150යි වර්ග සෙන්ටිමීටර. හරි මම මේකේ පුතේ දෙනවා. හරි මෙන්න මෙයාගේ ලම්බෝස. හරි මෙයාගේ ලම්බෝස නැත්තම් මේ රේඛා දෙක අතර ලම්බෝස. මෙන්න මේ ලම්බෝස මම දුන්නොත් පුතේ x කියලා. x වල අගේ සොයන්න. හරි දැන් වර්ගඵලය හොයන්න ලියන්න වර්ගඵලය සොයන්න. හරි සමාන්තර රාශිය වර්ගඵලය හොයන්න. ඊට පස්සේ x දී අගේ සොයන්න. ඒ කියන්නේ මේ ආධාරක පාඩට අදාළ ලම්බෝස x දී අගේ සොයන්න. දැන් මොකද එකම සමාන්තර රාශියක්නේ. එතකොට ආධාරක පාදයේ ලම්බෝස අරන් වර්ගඵලය හොයද්දී එකම අගයක් නෙන්නේ. එතකොට දැන් මේ ආධාරක පාදයේ අරගෙන එයාගේ ලම්බෝස අරගෙන ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස. එතකොට එන්නේ මේකේ වර්ගඵලය. ඕනනම් මේක සමානයි වර්ගඵලයෙන්නේ. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස සමානයි වර්ගඵලය සමාන්තර රාශිය. ඔක ඉතින් වර්ගඵලය දානවා කීයද 250යි. එකම සමාන්තර රාශියක වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. කොහොම ආධාරක පාද ලම්බෝස ගත්තත් ඊට අදාළවනේ. මෙයාගේ වර්ගඵලය 150යි. දැන් මේ ආධාරක පාදයට අදාළ ලම්බෝස x තමයි හොයන්න ඕනේ. එතකොට ඒ දෙන්න වැඩි කරත් 150 තමයි එන්නේ වර්ගඵලය. එහෙනම් මුදේ x වල අගේ කීයද? ටක් ගන්න. හරි එතන 20 වැඩි වෙලා හින්දා 20 දෙලන්න. මේකට 20 දෙලන්න.
ඉස්සර 20 ගැටලා ගිහලා පුතේ x කීයද? මෙතන මොනම් බිඳුවක් ලැබෙනවා. 15 දෙකෙන් බෙදුවාම හරියටම 7.5යි. තේරුණාද අද බිඳුව? අන්න පුතේ න්යාගේ ලම්බුස සෙන්ටිමීටර 7.5. ඊට අදාළ ලම්බුස. පැහැදිලිද? හරිනේ? හරි ඉක්මන් කරන්න. ඒ අදාළ ආධාරක පාදයට අනුරූප ලම්බුස අරන් ගාන හදන්න ඕනේ පුතේ ඈ. වරද්දන්න එපා. හරි. තව ගානක් ඉක්මන් කරන්න. හරි. පුතේ මෙන්න සමාන්තරාශ්‍රයක් තියෙනවා. ප්‍රශ්නාංක මේ පළවෙනි ගානේ. රෝම ඉලක්කම් 1 මේකේ වර්ගඵලය හොයන්න. රෝම ඉලක්කම් 2 x6 ගේ හොයන්න. ප්‍රශ්නාංක 2. හරි. ටග්ගාල පුතේ මෙන්න මේ සමාන්තරාශ්‍රය අඳගන්න. හරියට සමාන්තරාශ්‍රයක්. හරිද? හරි. මේකේ මේ ආධාරක පාදේ මම දෙනවා සෙන්ටිමීටර 5යි. මෙයාගේ ලම්බ උස මම දානවා h කියලා. හරි. તો මේ සමාන්තරාශ්‍රයේ ලියා ගන්න ප්‍රශ්නේ ඉක්මනට මේ ළඟින්. මෙම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හරි මේක ඔන්න තව මේ පාද දිග දාන්නම් මේකේ දිග සෙන්ටිමීටර 9. මේකේ දිග 9 සෙන්ටිමීටර. හරි නේද? මේකේ 5යි මේක 9යි මේ ලම්බ උස මෙයාගේ h. හරිනේ? හරි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 35ක් නම් h කි අගය සොයන්න. ප්‍රශ්න ලියා ගන්න ඉක්මනට. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 35ක් නම් අර h කියන්නේ ලම්බ උස. මේ ආධාරක පාදයට අදාළ ලම්බ උස තමයි h වල අගය හොයන්න. දැන් පුතේ අපිට මොකක් හරි එක්කෝ ආධාරක පාදයයි ලම්බ උසයි දුන්නොත් වර්ගඵලය හෙව්වේ. වර්ගඵලයයි ආධාරක පාදයයි දුන්නොත් ලම්බ උස හෙව්වේ. වර්ගඵලයයි ලම්බ උසයි දුන්නොත් ආධාරක පාද දිග හොයන්නත් පුළුවන්. මොනවා හරි දෙකක් ගන්නවා නම් අනිත් එක හෙව්වේ. ටක් ගාලා හදන්න. ඉක්මන් කරන්න. හරි. ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 1 සමාන්තරාශ්‍රය වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 35ක් නම් h අගය සොයන්න. රෝම ඉලක්කම් 2 සමාන්තරාශ්‍රයේ පරිමිතිය සොයන්න. සමාන්තරාශ්‍රයේ පරිමිතිය. ඒ කියන්නේ වටේ මුළු දිග සොයන්න. ඒක නම් ප්‍රශ්නයක්. පරිමිතිය හොයන එක. හරි. පුතේ දැන් අපි දන්නවා රෝම ඉලක්කම් 1 සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේකේ තියෙන ඊට ප්‍රමාණය 35යි වර්ග සෙන්ටිමීටර. ඉතින් පුතේ අපි දන්නවා නේද සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? ආධාරක පාදයේ දිග ලම්බ උසින් වැඩි කරාම වර්ගඵලයට සමාන වෙනවනේ. නේද? සමාන්තරාශ්‍රයක ආධාරක පාද දිග ඊට අදාළ ලම්බ උසින්. දැන්
අපිට h හොයද්දි මෙයා තමයි ඊට අදාළ ආධාරක පාදේ. ආධාරක පාදේ දිග ඊට අදාළ ලම්බෝස h ගෙන් වැඩි කරාම මේකේ වර්ගඵලය එනවා. කීයද? 35ට සමාන වෙනවා වර්ගඵලය. එහෙනම් වර්ගඵලයට 35 දාන්න. දැන් මොතනින් පුතේ h වලගේ හොයද්දි මෙතන 5න් ගුණ වෙලානේ. 5 x සමානයි 35යි. 5 කීයද පුතේ 35ට සමාන වෙන්නේ? නැත්නම් දෙපැත්තම 5න් බෙදලා ගණනක් ගන්න. දෙපැත්තම 5න් බෙදුවාම h සමානයි 35ට 5 ඒවා කීයද? 7යි. එහෙනම් කීයද එන්නේ? ඔව් ලම්බෝස h 7යි. ඉතින් පරිමිතිය ගන්න ඉතින් මේකේ අමාරු නෑ. පරිමිතිය කියන්නේ මේකේ වටේ මුළු දිගනේ. දැන් මේක සමාන්තර ආශ්‍රයයක් නේ. සමාන්තර ආශ්‍රයයක සම්මුඛ පාද දිගින් සමානයි. මෙයා 5යි නම් මේ පාදෙත් 5යි. සම්මුඛ පාද දිගින් සමානයි. මෙයා 9යි නම් පුතේ මෙයාත් 9යි නේ. හරි. එහෙනම් පරිමිතිය කියන්නේ වටේ දිගවල් වල එකතුව. එකතු කරන්න 5යි 9යි 5යි 9යි. සෙන්ටිමීටර. කීයදන්නේ? පරිමිතිය 5යි 9යි 5යි 9යි 14යි 14යි 28යි සෙන්ටිමීටර. ඒ වගේ ඒවා තේරුණාද? හරි. හොඳයි. ඔගේ පුතේ අභ්‍යාසයක් මාක් කරගන්න හෝම්වර්ක් වලට කීයද? 23 පුනරීක්ෂණ අභ්‍යාස කරන්න ඕනේ. ඒවා 8 පන්ති මම අද මුලින් මතක් කරපුවා පුනරීක්ෂණ අභ්‍යාස කරන්නත් ඕනේ. 23 එක අභ්‍යාසෙ මාක් කරගන්න. 23 එක අභ්‍යාසෙ. පුනරීක්ෂණ අභ්‍යාස සහ 23 එක අභ්‍යාසය දැන්ට මාක් කරගන්න. ඊට පස්සේ පුතේ අපි එන්න හදන්නේ ඊළඟ එක. ත්‍රිපීසියමක වර්ගඵලය. ත්‍රිපීසියමක වර්ගඵලය. පුතාලා 8 පන්තියේ මොනවා හරි ඔයගලන්ට පාඩම් මග ඇරලා තියෙනවා නම් රෙකෝඩින් ඉල්ලන් බලන්න. දැන් 8 පන්තිය කරන අයගේ රෙකෝඩින් තියෙනවනේ ඒවා ඉල්ලගෙන බලන්න. ගොඩක් අය ඉල්ලන් බලනවා හොඳයි. ඊය අවුරුද්දේ මිස් වෙච්ච පාඩම් මතකයිනේ නේ? 8 පන්තියේ මොන පාඩම්ද ඉගෙන ගත්තේ නැත්තේ ඒවා වැදගත්. 9 පන්තියට එද්දී 8 පන්තිය ටික ඕනේ. ඒක. හරි. ඉක්මන් කරන්න. ඔව් ත්‍රිපීසියමක වර්ගඵලයේ සෙවීම. අනුමාත්‍රකාව ත්‍රිපීසියමක වර්ගඵලය. හරි. දැන් පුතේ මොකද්ද මේ ත්‍රිපීසියමක් කියලා කියන්නේ? ත්‍රිපීසියමක වර්ගඵලය. ත්‍රිපීසියමක් කියන්නේ චතුරස්‍රයක් පාද 4ක් තියෙන තල රූපයක් නේද? ත්‍රිපීසියමක වර්ගඵලය. හරි දැන් පුතේ ත්‍රිපීසියමක් කියලා කියන්නේ ඔයගොල්ලන්ට මතකයි 6 දිත් තිබ්බා. පුතේ මොකද්ද? චතුරස්‍රයක් තමයි. ත්‍රිපීසියමක තියෙන ලක්ෂණය මොකද්ද? පාද 4ක් තියෙනවා තමයි. ත්‍රිපීසියමක තියෙන පුතේ වැදගත් ලක්ෂණය මොකද්ද? ත්‍රිපීසියමක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? චතුරස්‍රයක් තමයි ත්‍රිපීසියමක් කියන්නේ. කාටද මතක? 6 පන්තියේ තිබ්බා. 6 පන්තියේ රොම්බස තිබ්බා. ලක්ෂණ ඉගෙන ගන්න සමාන්තරාශ්‍ර තිබ්බා. ත්‍රිපීසියමකුත් තිබ්බා. සම්මුඛ පාද යුගලයක් පමණක් සම්මුඛ පාද යුගලයක් පමණක් මොනවා වෙනද සමාන්තර වන චතුරස්‍රයක් ත්‍රිපීසියමක් ලෙස හඳුන්වනවා. ලියන්න මෙහෙම සම්මුඛ පාද යුගලයක් පමණක් සම්මුඛ පාද යුගලයක් පමණක් මම ඊට පස්සේ ඇඳලා පෙන්නන්නම්. සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තර වූ සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තර වූ චතුරස්‍රයක් ත්‍රිපීසියමක් ලෙස හැඳින්වේ. සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තර චතුරස්‍රයක් ත්‍රිපීසියමක් ලෙස හැඳින්වේ.
ඒ කියන්නේ පුතේ දැන් මෙන්න මේ වගේ එකක් යන්නේ. බලන්න උනේ මොන මම අඳිනවා මේ වගේ චතුරස්‍රයක්. මේකේ පුතේ එතකොට මම මේ වගේ ඇඳුම් බලාගන්න මෙන්න මෙන්නම ඇඳ චතුරස්‍රයක්. මේ ඇඳපු චතුරස්‍රය පුතේ හොඳට බලන්න මේ පාදයේ මේ පාද සමාන්තරව තමයි මම ඇඳේ. හරි? මම මේ ඇඳලා තියෙන චතුරස්‍රයක් නේ. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මම මේ ඇඳලා තියෙන චතුරස්‍රයේ මේ පාද දෙක සමාන්තරයි. පුතේ මේ පාද දෙක සමාන්තරද හොඳට පේනව නෑ කියලා නේ. මේ කියන්නේ මේ කියන්නේ නෙමෙයි. සමාන්තර නෑ. මේ දෙක දික් කරන් ගියොත් කැපෙනවනේ. එහෙනම් සමාන්තර නෑ. සමාන්තරයි කියන්නේ කොච්චර දික් කරත් හම්බ වෙන්නේ නෑ. කැපෙන්නේ නෑ නේ. පාද දෙක ඕක. පුතේ මෙන්න සම්මුඛ පාද යුගලයක් පමණක්. මේ සම්මුඛ පාද යුගලෙ විතරයි සමාන්තර. දැන් සමාන්තර ආශ්‍රයයක් ගත්තොත් මොකද වෙන්නේ? සමාන්තර ආශ්‍රයයක් ගත්තොත් පුතේ සම්මුඛ පාද යුගල දෙකම සමාන්තරයි. මතකයි එතකොට මේ සම්මුඛ පාද යුගලෙත් සමාන්තරයි. 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 එහෙම එකක් සමාන්තර ආශ්‍රයයක්. නේද? ඔව්. හැබැයි ත්‍රිපිසීමක පුතේ එක් සම්මුඛ පාද යුගලයක් පමණයි සමාන්තර වෙන්නේ. තේරෙනවද කිව්ව එක? ත්‍රිපිසීමක් කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවද? අනිවාර්යයෙන් එක සම්මුඛ පාද යුගලයක්වත් සමාන්තර වෙන්න ඕනේ. මෙහෙම තිබ්බොත් ත්‍රිපිසීමක් වෙන්නේ නැහැ. දැන් මේක අර මෙහෙම යනවා. හරි කොහොමද තිබ්බොත් මෙහෙම එකක් පුතේ ත්‍රිපිසීමක් වෙනවද? මුන් දෙන්න සමාන්තරත් නැහැ, මුන් දෙන්න සමාන්තරත් නැහැ. එතකොට ත්‍රිපිසීමක් නෙමෙයි ඈ. අඩුම තරමින් එක් සම්මුඛ පාද යුගලයක්වත් සමාන්තර වෙන්න ඕන. කිව් එක තේරිච්ච කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. මම දැන් එක එක ත්‍රිපිසීම ඇදලා පෙන්නන්න හදන්නේ. ත්‍රිපිසීමක් කියන්නේ මොකක්ද කියලා තේරුණ කට්ටිය අත උස්සන්න. හරි. මම මේ එක එක ඒවා ඇදලා පෙන්නන්නම් එක එක ත්‍රිපිසීම. හරි. දැන් මේ අඳුන එක බලන්න පුතේ. මොකද්ද ඔයගොල්ලෝ බලන්න ඕනේ? එක් සම්මුඛ පාද යුගලයක් සමාන්තර වුණා නම් ඇති. මම මේ ඇඳ එක ත්‍රිපිසීමක් කියන කට්ටිය ටක් ගාලා අත උස්සන්න. මේ ඇඳපු එක ත්‍රිපිසීමක් කියන කට්ටිය පටස් ගාලා අත උස්සන්න. පරපර ගාලා අත උස්සනවා. හිතන්න දෙයක් නෑ. ටක් ගාලා වැළුවා සම්මුඛ පාද දෙකක් සමාන්තර නම් ඉතින් අපි ඉස්සුවා. ඈ හොඳයි. ත්‍රිපිසීමක්. මම මේ අඳින එක ත්‍රිපිසීමක් කියන කට්ටිය පටස් ගාලා අත උස්සන්න. දැන් එහෙනම් සද්ද එනවද?
එනවා. එනවනේ හරි. දැන් පුතේ මේ n දෙක ත්‍රිපීසීමක්ද නැද්ද? ත්‍රිපීසීමක්. ඇයි ඒ සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි. හරි. පැහැදිලිනේ? හොඳයි. ඒතර ඔය වගේ ඒවා අපි ත්‍රිපීසියම් ලෙස සලකනවා. ටක් ගාලා වුණා නිකන් ඇඳ ගන්න, කරපට ගාලා ත්‍රිපීසියම් ඇඳලා ඉවරයි. ඔය අවශ්‍ය නැහැ ඇඳ ගන්න. ඉතින් නිකන් ත්‍රිපීසියම් වල හැඩ. කොහොම හරි එක සම්මුඛ පාද යුගලයක් සමාන්තර වෙන්නම ඕනේ. නැත්තම් ත්‍රිපීසියමක් වෙන්නේ නැහැ නේ. ඉතින් මේ ත්‍රිපීසියමක වර්ගඵලය හොයද්දි මෙච්චරයි තියෙන්නේ. හරි. අපි දැන් බලමු ත්‍රිපීසියමක වර්ගඵලය හොයන සම්බන්ධය. ඒක නම් ගොඩක් මතක තියාගන්න වෙනවා මොකද. ත්‍රිපීසියමක වර්ගඵලය හොයන සම්බන්ධය. ත්‍රිපීසියමක. මෙච්චරයි කරන්න තියෙන්නේ පුතේ. ත්‍රිපීසියමක වර්ගඵලය හොයද්දී ත්‍රිපීසියමේ පුතේ සමාන්තර පාද දෙකයිනේ තියෙන්නේ. මෙයයි මේක නම්. මේකෙත් මෙයයි මෙයයි. මේක නම් මෙයයි මෙයයි. ඔන්න ඔය සමාන්තර පාද දෙකේ දිගවල එකතුව ගන්න වෙනවා. ඒ කියන්නේ මේ පාද දිග හිතන්න කොහොමද දානවා සිම්පල් a කියලා. මේ පාද දිග සිම්පල් a, මේ පාද දිග මම දාගන්නම් සිම්පල් b කියලා. හරිද? මොනවා හරි අගයන් දෙකක් එනවනේ. සිම්පල් a සිම්පල් b. සමාන්තර පාද දෙකේ දිගවල වල එකතුව. සමාන්තර බලාගෙන ඉන්න පාද දෙකේ දිගවල් වල එකතුව. උදේ ಗುಣ කරන්න ඕනේ එම පාද දෙක අතර තියෙන ලම්බ උසින් මෙන්න. එම සමාන්තර පාද දෙක අතර තියෙන ලම්බ උස. ලම්බ උස. මම ඒක සිම්පල් h කියලා ගන්නම්. එම සමාන්තර පාද දෙක අතර තියෙන ලම්බ උසින්. මම කෙටියෙන් ලියන්න ලම්බ උසින්. දැඩි කරලා එන අගය පුතේ දෙකට බෙදන්න ඕනේ. ඔන්න ත්‍රිපීසියමක වර්ගඵලය හොයන සම්බන්ධකම් දාලා මේක ඇඳලා මෙහෙම සමාන්තර පාද දෙකේ දිගවල් එකක් a එකක් b කියලා අරගන්නකො. දැන්ද ලම්බෝස h කියලා ගන්නකො. හරි. ඊට පස්සේ අපි මෙතන එහෙම ලියමු. ත්‍රිපීසියමේ වර්ගඵලය සමානයි සමාන්තර පාද දෙකේ දිගවල් වල එකතුව. එතකොට a ට එකතු කරන්න වෙනවා b. නේ? සමාන්තර පාද දෙකේ දිගවල් වල එකතුව. එක සමාන්තර පාදයක දිග a, අනෙක් සමාන්තර පාද දිග b. ඒ දෙක එකතු කරලා පුතේ ಗುಣ කරන්න ඕනේ ලම්බ උසින්. ලම්බ උස පුතේ h. ඕක බෙදන්න ඕනේ කීයෙන්ද? අනිවාර්යයෙන්ම දෙකෙන්. අර ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දි දෙකෙන් බෙදුවා වගේ ත්‍රිපීසියමක වර්ගඵලය හොයද්දි දෙකෙන් බෙදන්න ඕනේ. ටක් ගාලා. මම මේකේ දෙන්න පුතේ මේ පාද දිග සෙන්ටිමීටර 20යි. මේ පාද දිග මම දෙනවා සෙන්ටිමීටර 10යි. ලම්බ උස මම දෙනවා සෙන්ටිමීටර 12යි. අපි ටක් ගාලා මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයමු. හරි ත්‍රිපීසියමක වර්ගඵලය හොයද්දී සමාන්තර පාද දෙකේ දිගවල් වල එකතුව 10 20 එකතු කරන්න වෙනවා. නේ? ඔව් 10 20 එකතු කරා වැඩි කරන්න ඕනේ මේ සමාන්තර පාද දෙක අතර ලම්බ උසින්. ලම්බ උස මේකේ නම් 12යි. ඒක බෙදන්න ඕනේ ආයෙ පුතේ අනිවාර්යයෙන්ම දෙකෙන්. ඔන්න ඕකයි හොයන විදිය. තේරුණාද? දැන් ටක් ගාලා මේක සුළු කරලා මට මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයලා දෙන්න. මේ ත්‍රිපීසියමේ වර්ගඵලය ඉක්මනට හොයලා දෙන්න. හරිනේ? හරි. දැන් ඒතකොට මේක පුතේ ටක් ගාලා 10 20යි එකතු කරාම 30යි. හරි මම මෙහෙ ලියන්නද? 10 20යි එකතු වුණාම 30යි වරහම ඇතුලේ වැඩි කිරීම 12 බෙදීම 2. ඔය දැන් ඉතින් ඔතනින් පස්සේ පුතේ ಗುಣ කරලා දෙකෙන් බෙදුවත් එකයි බෙදලා ಗುಣ කරත් එකයි නෙමෙයි අපි ඕනනම් 2යි 12යි කපමු 2ට 2 1යි 12ට 2 6යි. පුතේ 30 6ක් කීය දෙන්නේ උත්තරේ? 30 6ක් 3 වරක් 6 18යි කියන්නේ 180යි. එහෙනම් පුතේ ඔය පළවෙනි ත්‍රිපීසියමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 180යි. ඊට පස්සේ ටක් ගාලා මම මේ දෙන ත්‍රිපීසියම වල වර්ගඵල හොයන්න. හරි මේකේ දිග සෙන්ටිමීටර 8යි. මේ දිග සෙන්ටිමීටර 15යි. මෙතන මේ දිග සෙන්ටිමීටර 10යි. ප්‍රමිලක් ගන්න එක ටක් ගාලා මේ ටික හදලා මේක ඉවර කරලා මෙතනින්
මෙයාව ඇදලා මේකේ වර්ගඵලය හොයන්න. ප්‍රොමිලක් ඡන්ද 1. ඊට පස්සේ මෙයාව ඇදලා මේක මම දෙනවා මේක මම මීටර දෙනවා මීටර වලින් දෙන්නේ. මේක පුතේ මීටර 4යි මේක මීටර 6යි මේක මීටර 3යි. මේක මීටර 2යි. හරි. ටක් ගාලා මෙන්න මේ දෙකේ වර්ගඵල හොයලා අපි එතනින් ඉවර කරමු ඉක්මන් කරන්න. හරි. දැන් චුට්ටක් කොහම ඉන්න ගමන් පොඩ්ඩක් මම කියන එක අහගන්න. පුතේ ඒක අපිට තව පාඩම් තියෙනවා කරන්න. මේ පාඩමත් තව ඉවර නෑනේ. ඔව් මේකේ තව අපිට ලබන සතිය කරාම තමයි මේ පාඩම ඉවර වෙන්නේ. එතකොට දැන් මේ මාසේ අපිට තව එතකොට දවසක් වගේ ඉතුරු වෙන්නේ. ලබන මාසේ දවස් 4ක් තියෙනවා. එතකොට මේ දවස් 5ට පාඩම් තව පුතේ 6ක් තියෙනවා කරන්න. වෙලා මදිනේ. පාඩම් අතරින්නේ නෑ. පාඩම් 6 කරන්න දවස් 5ක් මදිනේ. 5ක් නෙමෙයි දවස් 4ක් වගේ ඉතුරු වෙන්නේ. මොකද මේකටත් තව වෘත්තයක වර්ගඵලය කියන එකටත් දවසක් යනවනේ. ඊට පස්සේ පුතේ ඒකෙන් හින්දා දැන් අපිට නොවැම්බර් මාසේ අන්තිම සතිය වෙද්දි මේ 9 පන්තියේ පාඩම් ටික ඉවර වෙන්නත් ඕනේ. මොකද දෙසැම්බර් මාසේ මුල සතියේ අනිවාර්යෙන් 10 පන්තියේ පටන් ගන්න වෙනවා. නැත්නම් 10 පන්තියේ පාඩම් 32ක් තියෙනවා. වැඩිම පාඩම් ප්‍රමාණය තියෙන්නේ 10නේ. 11 හැදි තියෙන්නේ පාඩම් 25යි. ගණන් වල. ඒක නිසා අහගන්න මම ඊළඟට තියෙන පාඩම් 2 හෝ 3 ඒකේ ඒ පාඩම් තුනේ පුතේ මම රෙකෝඩින් 2 හෝ පාඩම් 2ක් හරි පාඩම් 3ක් කරගන්න හරි අපි බලමු. මොකද අන්තිම මාසේ පාඩම් 3ක් වගේ නම් කරගන්න පුළුවන්. වෙලාවත් එක්ක බලමු. Zoom class හරහා සජීවීව පන්ති හරහා. ඊට ඊළඟ තියෙන පාඩම් ගොඩක් වෙලාවට 3ක් විතර කරන්න වෙනවා රෙකෝඩින්. ඒ පාඩම් තුනේ දැන් මම මේ සතියේ ඔයගොල්ලන්ට දෙනවා පුතේ ඒවල රෙකෝඩින්. හරි පාඩම් මම කරලා ඒවල රෙකෝඩින්. ඒ කියන්නේ මේ වගේම පාඩමේ රෙකෝඩින් එක. 24 පාඩම 25 පාඩම හෝ ඊට පස්සේ 26 පාඩමත් සමහරලාට රෙකෝඩින් එකක් කරලා තමයි යන්නේ. ඊට පස්සේ 27 28 29 පාඩම් ටික අපිට ලබන මාසේ කරලා මේ ටයිම් එකේම ඉවර කරගන්න පුළුවන්. විතර ගැටලුවක් වෙන්නේ නැහැ අන්තිම පාඩම් තුන. ඊළඟ පාඩම් තුන පුතේ මම රෙකෝඩින් වලින් කරන්න තමයි තීරණය කරේ. එතකොට ඒකේ රෙකෝඩින් එක මේ පන්තියේ මේ කරන විදිහටමයි යන්නේ. හරිද? ඒක ඔයගොල්ලන්ට පහසු වෙලාවක බැලුවේ හැකි මම රෙකෝඩින් එක WhatsApp කරහා එවනවා. ඒක බලලා ඒ බලන ගමන් ඕන ඒකේ නවත්ත බලන්නත් පුළුවන් පුතේ. දැන් මේකේ නවත්තන්න බෑනේ. සජීවී පන්තියේනේ. ඔයාලට ඕන නම් නවත්ත ඒවා ගණන් හද වෙලාව අරගෙන එහෙමත් පුළුවන් බලන්න. කියන එක තේරෙනවද? එතකොට මේ සතියේ ඇතුළත ඒ රෙකෝඩින් ටික මට WhatsApp වලින් මැසේජ් එකක් දාලා ඊළඟ පාඩම් 3 24 25 26 ඔන්න ඔය පාඩම් තුනේ රෙකෝඩින් ඉල්ල ගන්න ඕනේ. මේ සතියේම වෙලාව තියෙනවා නම් ඉවර කරන්න බලලා මෙතන පොඩ්ඩක් පුතේ ඉඩ අරින්න වෙනවා එතකොට. මොකද මේ පාඩම තව ඉවර නෑ. මේ පාඩමේ පුතේ තව අපිට තියෙනවා වෘත්තයක වර්ගඵලය කියන කොටස. ඒකට දැන් ඔය CR පොත්වල ලියන ළමයි ඉන්නව නේද? CR පොත්වල ලියන ළමයි අද පුතේ පොඩ්ඩක් බලන්න අද මේ CR පොත්වල ලියන ළමයෙක්ට අද පිටු කීයක් ගියාද බලන්න පිටු පැති 5ක් වගේද ගියේ. CR පොත්වල ලියන ළමයෙක්ට ටග්ගල් CR පොත්වල ලියන ළමයෙක්ට පිටු කීයක් ගියාද? අද දවසේ ක්ලාස් එකේ ලියපු ඒවට පිටු කොටගල් කියන්නේ 4යි. CR පොතක පිටු 4යිද කොළ 4යිද? පිටුවක් කොළයකට පිටු දෙකක් තියෙනවා ඈ. 4ක් 5ක්. ඔව්. අන්න පිටු 6ක් ගියා. හරි. ඔව් ඒ Tamanට ගිය CR පොතකනේ. හරි. CR පොත්වල ලියන ළමයි අපිට දැන් තව මේක ඉතුරුයි පොඩි කොටසක් වෘත්තයක වර්ගඵලයනේ. වෘත්තයක වර්ගඵලයට සාමාන්‍යයෙන් පුතේ යයි ගණන් ටිකත් එක්ක ලබන සතියේ CR පොතක පිටු 4ක් වගේ යනවා. ඔව්. ඔය ගියේ ඊට ප්‍රමාණය වගේ තිබ්බත් කමක් නැහැ. මොකද ලබන සතියක් වෙමින් අපිට ඊළඟ සතියේ තනිකර ගණන් හදන්නත් මේ ගියේ වෙලාවම යනවනේ ඉතින්. වෘත්තය කියන කොටස වැඩි. ඒ කියන්නේ වැඩිපුර ගණන් හදන්න තියෙනවනේ වෘත්තයක වර්ගඵලය. ඒතර ඔය ගියේ පිටු 5ක් හරි 4ක් හරි CR පොතේ ගියේ ප්‍රමාණය ඕගොල්ලන්ට පොඩි පොතක නම් ඒ ගියේ පිටු ප්‍රමාණය ඊට තියලා තමයි මගේ රෙකෝඩින් ටික ඉල්ලගෙන මේ සතියේ බලලා ඉවර කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
හරිද? මොකද ඊළඟ පාඩම් තුන පුතේ අපිට රෙකෝඩින් හරහා තමයි කරගන්න වෙන්නේ වෙලාව මදි නැත්තම්. ඊට පස්සේ අන්තිම පාඩම් තුන අපි කොහොමද මේ විදිහට පන්තිය දැන් පන්තිය දිගටම කරගෙන යනවා. හරිද? අර ඒ අතර වෙලාව මදි හින්දා තමයි මේ තව රෙකෝඩින් හරහා ඔයගොල්ලන්ට ඉතුරු පාඩම් ටික කවර් කරගන්න වෙන්නේ. මොනවාද? ඔව් ඒවල මම ඒ රෙකෝඩින් එකේ විස්තර දෙනවා. ලියන්න ඕනේ මේ වගේම මේ ලියන්න ඕනේව දෙනවා, ගණන් හදනවා පන්තියේ, අභ්‍යාස කරන්න ඕනේවත් ඒවල දෙනවා. එතකොට දැන් ඔයාලා දැන් ඊට පස්සේ තියෙන පාඩමේ රෙකෝඩින් එක බලලා ඒ ටික මේ වගේ ලියන් ගිහිල්ලා පාඩම ඉවර වුණාට පස්සේ ඒ අභ්‍යාස ටික කරන්න. කරලා තමයි ඊළඟ පාඩමේ රෙකෝඩින් එක බලන්න ඕනේ. තේරුණාද? අතුස්සන තේරිච්ච කට්ටිය. මේ සතියේ පුළුවන් නම් රෙකෝඩින් තුනම බලලා ඉවර කරගන්න. බැරි නම් ඊළඟ සතියේ කමක් නැහැ. මේ සති දෙකේ කොහොම හරි ඉවර කරගන්න ඕනේ. මොකද මේ පාඩම් තුනේ ටික ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් Zoom ක්ලාස් එකේ ආයි සජීවී පන්තියේ ඊට පස්සේ පටන් ගන්න ඊළඟ පාඩමෙන් 27 වෙනි පාඩමෙන් තමයි පටන් ගන්න. 27 වෙනි පාඩම පටන් ගන්න කලින් සති දෙකක් තියෙනවානේ. දැන් ලබන සතියේත් අපි මේකමනේ කරන්නේ. ඒකින්ද මේකට ඉඩ තියන්නේ පිටු 6ක් නෙවෙයි පිටු 4ක් 5ක් වගේ තියන්න ඉඩ. කියලා තමයි අර රෙකෝඩින් පිළිවෙලට පාඩමෙන් පාඩම මේ පාඩම් තුන කරන්න ඕනේ. අර WhatsApp වලට නම්බරේ දන්නවනේ මගේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එවන්න කිව්වම මම ඒ ටිකේ එවන්නම්. ඔයාලා නවත්ත බලන්නත් පුළුවන්. වෙලාව වරන් කරගන්න පුළුවන් ඈ. එහෙම ගැටලුවක් නැහැ. ඒකේ ඔක්කොම ටික අභ්‍යාස මොනවාද කරන්න ඕනේ. මේ වගේම තමයි පන්තිය යන්නේ. හරි එහෙනම් පුතේ අපි මෙතනින් අවසන් කරමු. කිව්ව දේවල් ටික තේරුණාද? තේරුම් නැති ළමයි ඉන්නවා නම් කෝල් එකක් දීලා අහන්න. හරි සමහර අයට තේරෙන්නේ නැහැ. ඒකනේ වැඩි. මැසේජ් එකක් හරි දාලා අහන්න මොකද්ද කරන්න ඕනේ. මම ඒක උඩයි කියලා දෙන්නම්. හරි. එහෙනම් පුතේ ආයුබෝවන්. මේකේ දැනට අභ්‍යාස වලට පුතේ තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාස කරන්න ඕනේ. 23 නේද මේ පාඩමේ එක අභ්‍යාසයේ 23 දෙක අභ්‍යාසයේ සමාන්තර රාශි වල වර්ගඵල හොයන අභ්‍යාසයේ TPCM වල වර්ගඵල හොයන අභ්‍යාසය කරන්න. හරි. පුතේ දැන් මේකේ වර්ගඵලය හෙව්වද මම හදලා පෙන්නන්න ඕනද? හරිද? මේකේ වර්ගඵලය හෙව්වොත් සමාන්තර පාද දෙකේ දිගවල් වල එකතුව. එක පාදයක් 10යි 8යි නේ. එක පාදයක් 8යි අනිත් පාදේ 15යි. 8යි 15යි එකතු කරා බෙදුවා දෙකෙන් වැඩි කරා මේකේ ලම්බුස වෙන්නේ. මේ පාදෙම තමයි මේකේ නම් ලම්බුස. නමුත් මේක ආයි ලම්බුසක් ගහන්න ඕනේ නැහැ. මෙතන උත්තරේ පුතේ කීලාවේ නගලා උත්තරේ ගත්තා මේ කියන්නේ 8යි 15යි එකතු කරාම 23යි. 23 වැඩි කිරීම 10 බෙදීම 2නේ. කීලාවේ දෙකට දෙවරක් 1යි 10කට දෙවරක් 5යි 23ව 5ක් පුතේ කීලාවේ 115යි වර්ග සෙන්ටිමීටර. ඔව්. මේක පුතේ මම මීටර දුන්නේ. ඒතකොට මේකේ වර්ගඵලය ගත්තොත් සමාන්තර පාද දෙකේ දිගවල් වල එකතුව මෙන්න 6යි මීටර 4යි මීටර එකතු කරා වැඩි කරා ලම්බුස පුතේ 2යි මේ දිග දීලා තියෙන්නේ වැඩක් නැහැ ඒක වහන්දක් මේ වගේ නෙමෙයි දිගවල් අදාළ දිගවල් විතරයි ගන්න මෙයයි සමාන්තර පාද දෙකේ දිගවල් එකතු කරා වැඩි කරා ලම්බුසින් බෙදන්න පුතේ දෙකකින් අනිවාර්යෙන්ම ඔතන 6යි 4යි 10 වැඩි කිරීම 2 බෙදීම 2. ඒකවල මේ දෙකට මේ දෙක ගුණාම පිළිම උත්තරේ 10යි වර්ග මීටර. මෙතන පුතේ දිගවල් මීටර මින්න වර්ගඵලයේ වර්ග මීටර. හරි. හරි කියන්නේ අන්තිම ගණන් දෙකක් තේරුණාද? බලන්න උත්තර හරිද කියලා 23ව 5ක් කරන්නේ 115යිනේ. හරිනේ? හරි. හොඳයි. එහෙනම් පුතේ අපි මෙතනින් අවසන් කරමු. අර මම කිව්ව දේවල් ටික හරියට කරන්න. තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඒවා කෝල් එකක් දීලා හරි අහගන්න. හරි එතකොට අපි ලබන සතියේ වර්ගඵලයේ පාඩම ඉවර කරලා ඊට පස්සේ 27 වෙනි පාඩමේ ඉඳන් තමයි කරගෙන යන්නේ. ක්ලාස් එකේ අර ඉතුරු පාඩම් මග තියෙන තුන රෙකෝඩින් වලින් බලන්න ඕනේ. හරි එහෙනම් පුතේ අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. ඔය ටික කරන්න.